සාදු සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සාදු 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 නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 ගාල්ල පොල්ගස් දුව ඓතිහාසික ආරණ්‍ය සේනාසනයේ සේනාසනාධිපති ප්‍රධාන අනුශාසක අති ගෞරවනීය අපේ ලොකු ස්වාමින් වහන්සේගෙන් අවසරයි මේ අවස්ථාවට වැඩම කොට වදාළ සේනාසනයේ වැඩ වාසය කරන ගෞරවනීය මහා සංඝරත්නය සියලු දෙනා වහන්සේගෙන්ම අවසරයි සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි අද ආරණ්‍ය සේනාසනයේ වාර්ෂිකව සිදු කරන කටින මහා පූජෝත්සවය මේ මහා විනය කර්මයේ සඳහා වැඩම කොට වදාළ අති ගෞරවනීය මහා සංඝරත්නයට දායක පිරිස විසින් සිව්පසයෙන් අපෝපස්ථාන කරලා නිමා වෙච්ච අවස්ථාවේ මේ මහ පිංකම පිළිබඳව කරුණු කාරණා සිහිපත් කරවමින් උතුම් වූ සද්ධර්ම දේශනාවක් සිදු කරවගෙන
ඒ ධර්ම කාරණා මනාව අවබෝධ කරගෙන තමන් සිදු කළ පින්කම පිළිබඳව නැවත නැවත සිහිපත් කර කර සතුටු වෙන්න සූදානම් වෙන මොහොත. මේ කාරණාවල් සිහිපත් කරවමින් ධර්ම දේශනාවක් සිදු කරවමින් මේ රැස් වෙච්ච සදහවත් බෞද්ධ ජනතාව විශාල පිරිසකට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් සංග්‍රහ කරවමින් මේ මහා පිංකම සිදු කරන්න මූලිකත්වය අරගත්ත සත්පුරුෂ දායක පින්වත් පිරිස මේ සිදු කරන්න සූදානම් වෙන්නේ ධර්මයේ උගන්වා වදාළ මහා බලගතුම පිංකමයි. අපේ ධර්මයේ උගන්වා වදාළ මහා බලගතුම දානමය පිංකම තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය බොහෝ දෙනෙකුට දානය කිරීම. එක අවස්ථාවක සක්‍ර දේවේන්ද්‍ර උත්තමයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා විශාල දෙව් පිරිසක් සමග බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න 4ක් ඇහුවා. ඒ ප්‍රශ්න 4 පළවෙනි ප්‍රශ්නය තමයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ තියෙන හැම දානයක්ම අභිභවනය කරපු යම් උතුම් වූ එකම දානයක් වෙත්නම් ඒ කුමක්ද කියන එක. අපේ භාග්‍යතුන් වහන්සේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට ලබලා දුන්න පිළිතුර තමයි මහරජ හැම දානයක්ම අභිභවනය කළ ඒ මහත්ඵල මහානිසංසදායක වූ එකම දානය නම් මේ තථාගත ශ්‍රී සද්ධර්ම දානයයි කියලා. එහෙමනම් අද පින්කමේ ප්‍රධාන දායකත්වයේ දරන මේ සත්පුරුෂ පින්නතුන් ආරණ්‍ය සේනාසනයේට සම්බන්ධ දායක කාරකාදී පින්නතුන් සේනාසනෙහි වැඩ වාසය කරන අති ගෞරවනීය මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ඇතුව අනික් පින්කම් කටයුතු වල අවසානයේ මේ මහා ධර්ම දානමය පින්කම සිදු කරගෙන සද්ධර්මයට කැමැති ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධයා රූපවාහිනී මාධ්‍ය ඔස්සේ මේ ධර්ම දේශනාව ලෝකයටම ප්‍රචාරය කරවමින් මහා පින්කමක් සිදු කරගෙන රැස් කරගන්න උදාරතර පුණ්‍ය සම්භාර ධර්මයන් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහාම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අපි මුලින් සිහිපත් කළා විශේෂයෙන් මේ ධර්ම දානමය පින්කම ආරණ්‍ය සේනාසනයේ අද මේ විදිහට සිදු කරන්න සංවිධානය කරනු ලැබුවේ වාර්ෂික කටින පූජෝත්සවය නිමිති කරගෙන. ඒ මූලික ආගමික කටයුතු විනය කර්ම කටයුතු ආදී නිමා කරලයි ඒ පිළිබඳව කරුණු කාරණා සාකච්ඡා කෙරෙන මේ ධර්ම දේශනා පින්කම සංවිධානය කරගන්නට යෙදුනේ. එහෙමනම් මේ ශාසනයේ මේ මහානීය පින්කම බුදුරජාණන් වහන්සේත් මුල් වෙලා සිදු කරපු යම් පින්කමක් ශාසනයේ වෙත්නම් පින්නතනි ඒ මේ කටින පින්කම. ඒකයි මේ පින්කම මේ තරම්ම උසස් වෙන්නේ. භාග්‍යතුන් වහන්සේත් මුල් වෙන පින්කම. භාග්‍යතුන් වහන්සේත් යෙදිලා සිදු කරන පින්කම. 3 මාසයක් වස් සමාදන් වෙච්ච භික්ෂූන් වහන්සේලා ආරමුණු කරලා කටින චීවර පූජාව සිදු කරන දවසේ ඒ කටයුත්ත හවස් වෙනකොටත් ඉවර නොවෙනවනම් සිවුරු මහලා පඳු පොවලා වියලවලා කැප කරලා එක දවසින් පූජා කරනකොට
ඒක සිදු කරන්න කාලය ගෙවෙමින් තියෙනවා නම් තව බොහෝ කටයුතු තියෙනවා නම් සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ තියදුනා කියලා. භික්ෂුන් වහන්සේලාත් එක්ක සමහර භික්ෂුන් වහන්සේලා සිවුර කපනවා. සමහර භික්ෂුන් වහන්සේලා කපාපු රෙදි වලින් සිවුර මහනවා. තව ස්වාමින් වහන්සේලා පඳු පොවන්න අවශ්‍ය කටයුතු සකස් කරනවා. වතුර උණු කරනවා. මේ දේවල් කරගෙන යනකොට කාල වේලාව ඉක්ම යනවා නම් භාග්‍යතුන් වහන්සේ තියදෙනවා. එහෙම පින්කමක් මේ ශාසනයේ තිබුණා නම් ඒ මේ මහා කටින පූජෝත්සවයමයි. කටින පින්කමමයි. ඒ නිසා ශාසනයේ ඊටා විශේෂිත වූ පින්කමක්. වර්ෂයකට වතාවක් සිදු කරගන්නේ. වෙනතින් මේ පින්කම මිනිස්සුන්ට කරන්න බොහෝසේ අවකාශ ලැබිලා තියෙන නිසා බොහෝ වාග්ය සම්පන්න කාලයක්. දෙවියන්ටත් මේ පින්කම සිදු කරන්න පුළුවන් බව ධර්මයේ සඳහන් කරලා තියෙනවා. එහෙමනම් මේ මහානීය පින්කම මේ ශාසනයේ සිදු කරන්න ඉස්සරලාම මේ ගැන භාග්‍යතුන් වහන්සේ කොතනින්ද කරුණු පැහැදිලි කළේ? කුමන භික්ෂූන් වහන්සේලා පිරිසක් අරමුණු කරගෙන අපි බුදුරජාණන් වහන්සේ කටිනයක් අතුරන්න දේශනා කළාද? මේ මහා පින්කම අපිට ලැබෙන්න ඒක ආරම්භ වුණේ කුමන භික්ෂූන් වහන්සේලාගෙන්ද? කවර කාරණාවක් හේතු කරගෙනද මෙවන් කාරණාවක් අනුදැන වදාළි කියන කරුණ මුලින්ම දැනගන්න එක අපි හැමෝටම හුඟක් වටිනවා කියලා හිතුණා. අපේ පින්නතුන් හැම දෙනාම වගේ හොඳට අහලා තියෙනවා බද්දවග්ගීය කුමාරවරු ගැන. බද්දවග්ගීය කුමාරවරු කියලා කියන්නේ කොසල් රජුරුවන්ගේ සහෝදරයෝ. කොසල් මහරජුරුවන්ගේ තාත්තගේ දරුවෝ. ඒ නිසා සහෝදරයෝ. තවත් බිරින්දෑවරු බිසෝවරුන්ට ඉපදිච්ච දරුවෝ. සසර මහා පුණ්‍යවන්තයි. රූපේනුත් ඊටාම ඉහළයි. හැමෝම වගේ රුවෙන් සමානයි. ඒ වගේම පිනෙනුත් ඊටා ඉහළයි. ඊට අමතරව හැසිරීම් වලිනුත් සමානයි. මේ තරුණ පිරිස අධ්‍යාපනයෙන් බොහොම පොහොසත්. තරුණ ජීවිතේ තමන්ගේ අධ්‍යාපන කටයුතුත් නිමා වෙලා එක දවසක් විනෝද වෙන්න යන්න තීරණය කළා. හැම කෙනෙක්ම විනෝද වෙන්න යනකොට කුමාරිකාවකුත් එක්ක ගියා. එක්කෙනෙකුට විතරක් කුමාරිකාවක් හිටියේ නෑ. ඒ නිසා කෙනෙක් කුලියට ගත්තා. නමුත් කාරණාව අපේ පින්නතුන් දන්නෝ නාණ්ඩ ගඟට බැස්ස වෙලාවේ අර කුලියට ගත්ත කුමාරිකාව මේ අයගේ රන් රිදී ආභරණත් අරගෙන හොරෙන්ම එතනින් පිටත් වෙලා යන්න ගියා. මේ 30 දෙනා ඇය සොයාගෙන තමයි යන්නේ. ඇය සොයමින් යන ගමනේ තමයි ඉස්සරලාම බුදු පියාණන් වහන්සේ මුණ ගැහෙන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් තමයි අහුවේ ස්වාමීනි මේ පැත්තෙන් කාන්තාවක් යනව දැක්කේ නැද්ද? බුදුරජාණන් වහන්සේගෙන් එහෙම අහපුවහම අපේ බුදුරජාණන් වහන්සේ අහපු ප්‍රශ්නේ තමයි කුමාරවරුනි කාන්තාවක් ගැන හොයනවට වඩා තමන් ගැන හොයන එක වටින්නේ නැද්ද කියලා. සසර පිං අප්‍රමාණ ශ්‍රද්ධාව භාග්‍යතුන් වහන්සේ එකවරක් විමසුවහම ස්වාමීනි තමන් ගැන හොයන එක ඊට වඩා හරි වටිනවා. අපේ භාග්‍යතුන් වහන්සේ සිහිපත් කළේ කුමාරවරුනි එහෙනම් පසෙක වාඩි වෙන්න.
තමන් එක් කරගෙන ආපු අය පිටත් කරලා ඉන්න ඇත්තේ. ආභරණ ඇඳුම් හොයන එක පසෙක තිබුණා. බුද්ධ වචනයට කීකරු වුණා. භාග්‍යතුන් වහන්සේ ළඟ නතර වුණා. අපි බුදුරජාණන් වහන්සේ 30 දෙනාම අරමුණු කරලා උතුම් වූ ධර්ම දේශනාවක් සිදු කළා. ධර්ම දේශනාව අවසානයේ මේ 30 දෙනාම ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ පැවිද්ද ලබා ගත්තා. උපසම්පදාව ලබා ගත්තා. තමන් ගැන හොයන එක අන් සියල්ලට වඩා විශේෂයි කියලා හිතපු නිසා. මේ සංසාරේ තමන් ගැන හොයන්න විශේෂයෙන් කෙනෙකුට අරමුණක් එන්න මට හිතෙනවා විශේෂ කුසලයක් තියෙන්න ඕනේ කියලා. නැත්තම් මේ තරම් අපි මේ ලෝකෙ කොයි තරම් දෙනා ජීවත් වෙනවද? කවුද තමන් ගැන හිතන අය ඉන්නේ? කවුද තමන්ට ආදරය කරන අය ඉන්නේ? අත්තානං වේ පියං ජඤ්ඤා රක්කෙය්‍යානං සුරක්කිතා. හැම කෙනෙකුටම ලැබිලා තියෙන උතුම් මනුස්ස ජීවිතේ බොහොම දුර්ලභයි පින්නතුනි. අද මේ වාඩි කරවලා තියෙන මේ ජීවිත නැවත අවුරුදු කෝටි ගණනකින්වත් හම්බෙයිද දන්නේ. ඒ තරම්ම දුර්ලභයි මනුස්ස ජීවිතේ. අපේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරපු අපූර්ව උදාහරණයක් මං හිතනවා ප්‍රඥාවන්තයන්ට බොහොම වටී කියලා. ඒක ජීවිතේ පිළිබඳව හරියට හිතපු කෙනෙකුට තැති ගැනීමක් ඇති කරවමින් මහ බයක් නම් වුණා. මේ උදාහරණේ තියෙන්නේ මනුස්ස චුති කියන සූත්‍ර දේශනාවේ. භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි මගේ මේ නියමත තියෙන වැලි ප්‍රමාණය මහ පොළොවෙන් වැලි ටිකක් නිය ධාතුව මතට අරගෙනයි විමසන්නේ. නියමත තියෙන වැලිද වැඩි මහ පොළොවේ තියෙන වැලිද වැඩි කියලා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ නිය මඩල මත තියෙන අල්ප ස්වල්ප ප්‍රමාණයයි. මහ පෘථුවියේ වැලිම අනන්තයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ ලෝකේ ඉන්න මිනිස්සු මැරිලා ගියහම ආය මනුස්ස ජීවිතයක් දිව්‍යමය ආත්මයක් එහෙම නැත්නම් සුගතියක්. මෙතන සුගතිය කියහම මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම ඒ සියල්ල අයිති වෙනවා. මේ මිනිස්සු මැරිලා ගිහිල්ලා ආය සුගතියට එනවනම් එන්නේ මේ නියමත තියෙන වැලි ප්‍රමාණයටත් වඩා අඩු ප්‍රමාණයයි කියලා දේශනා කළා. මනුස්ස චුති සූත්‍ර අට කතාවේ මේ කාරණාවි තියුණු බව පෙන්නනවා. අට කතාවේ තමයි සඳහන් කරන්නේ භාග්‍යතුන් වහන්සේ මුළු නිය මඩල මතම වැලි තියාගත්තේ නැහැ කියලා. එහෙම වුණා නම් ඔබටත් මටත් ලොකු සතුටක් ඉතුරු වෙන්න තිබ්බා. එහෙනම් කොහොමද සඳහන් කරලා තියෙන්නේ? පින්නතුනි අපේ මේ නියපොත්ත ඇඟිල්ලේ යම් තැනකින් මතුවෙලා ඇඟිල්ලට උඩින් ඉස්සරහට දික් වෙනවා. අපි දන්නවා එහෙම දික් වෙලා ඇවිල්ලා ඇඟිල්ල පහු කරලා නියපොත්ත ඉස්සරහට යනවා. එතකොට අපි නියපොත්ත කපනවා. හැබැයි ඇඟිල්ල උඩින් ආපු නියපොත්ත මාංශයත් එක්ක බද්ධ වෙලයි තියෙන්නේ. එහෙම කපනකොට ඒ බද්ධ වුණ හරිය කැපුණොත් රිදෙනවා. දෙවිල්ලක් හැදෙනවා. ආන් ඒ හින්දා නිය කපන අපි හැමෝම ඒ බද්ධ වුණ කොටසට වඩා නූලක දෙකක ප්‍රමාණයක් ඉතුරු කරලා තමයි නිය කපන්නේ. නිය කපලා ඇඟිලි දික් කරලා බලහම මසට බද්ධ වුණ ප්‍රමාණය කොහොමත් රෝස පාටට වගේ පේනවා. අපි ඉතුරු කරලා කපාපු ටික වෙනම සුදු පාටට තියෙනවා. මේ අට කතාවේ කියන කතාව තමයි භාග්‍යතුන් වහන්සේ වැලි තියාගත්තේ අන්න ඒ සුදු පාට ටිකේ විතරයි කියලා. ඒ ටික පෙන්නලයි දේශනා කරලා තියෙන්නේ මහණෙනි මේ මිනිස්සු මැරිලා ආයේ සුගතියට එන්නේ මීටත් වඩා අඩු ප්‍රමාණයයි කියලා.
ඒ ප්‍රමාණයවත් කියලා සඳහන් කරලා නැහැ. මීටත් වඩා අඩු ප්‍රමාණයයි කියලා සඳහන් කරලා තියෙනවා. ඒකයි මම සඳහන් කළේ මේ මනුස්ස ජීවිතේ අය අවුරුදු කෝටි ප්‍රකෝටි ගානකින්වත් ලැබෙන්නේ නැති එකක්. ඒක පිළිබඳව හොඳට දැනගත්ත කෙනා, තේරුම් ගත්ත කෙනා ඉස්සරලම ආදරී කරගන්නේ Tamanට. අත්තානං වීපියංජඤ්ඤා. මේ තරම් දුර්ලභ නම් මේ ජීවිතේ ඉස්සරලා සුරක්ෂිත කරන්න ඕනේ. මහ පොළොවේදී හම්බ වුණොත් අති දුර්ලභ මණිකක්. ගඟේ වැල්ලේ ඇවිදගෙන යනකොට හම්බුනොත් අති දුර්ලභ මණිකක්. ඒක කෝටි ගාණක් වටිනවා. අපි හිතලා බලන්න ඒ මණික ආරක්ෂා කරගන්න gedara මොන විදිහේ විධි විධාන යෙදෙයිද කියලා. වෙනම මංජුසා හදයි. ගේ ඇතුලේ වලවල් හාරයි. හොරු ආවත් හොයාගන්න බැරි වෙන්නේ. මංජුසාවක තැම්පත් කරලා පොළොව යට තියලා උඩින් පොළොව වහලා මොනතරම් සුරක්ෂිත බවක් ඇති කරයිද? කොහොම රැක්කත් ඒ මණිකට තියෙන වටිනකම. ඒක මිල කරන්න පුළුවන්. මම කියන්නේ මේ හැම මනුස්ස ජීවිතයක්ම අමිල වස්තුවක් කියලා. මේ කිසි ජීවිතයකට මිලක් නැහැ. ඒ තරම්ම වටිනවා. නමුත් අපි මිල කරන්න පුළුවන් රන් රිදී මුතු මැණික් රකින්න තරම් ආත්ම කෝටි ගානකින් හම්බ නොවෙන අමිල වූ මනුස්ස ජීවිතය සුරක්ෂිත කරගන්න කටයුතු කරනවා බොහොම අඩුවෙන් තමයි දකින්නේ. මේ වාගේ කරුණු පින්නතුනි කොච්චර සඳහන් කර හැකිද? මේ කුමාරවරු 30 දෙනා තමන් ගැන හොයන එක වටින්නේ නැද්ද? භාග්‍යතුන් වහන්සේ අන් සියල්ලට වඩා එය වටිනවා. එතන නතර වුණේ ඒ තරම්ම නිහතමානීකමක්. ඒ තරම්ම අවබෝධයක් තිබුණ නිසා. මහා කල්යාණ මිත්‍රයෙක් හම්බ වෙලා මඟ පෙන්වන්න විතරයි ඕන උනේ. ඒ මත ගමන් කරන්න තරම් සසර පින් තිබ්බා. මහා ප්‍රඥාවකුත් තිබුණා. එදා භාග්‍යතුන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරලා සම්බුද්ධ ශාසනයට ඇතුල් වෙලා පැවිදි උපසම්පදාව ලැබලා මේ වාගේ වස් එළඹෙන කාලේ ළඟා වුණා. වස් එළඹෙන කාලේ ළඟා වෙමින් තියෙනවා. මේ 30 දෙනා වහන්සේ කල්පනා කළා භාග්‍යතුන් වහන්සේ සමීපයේ වස් වසන්න තිබුණොත් අපි කොයිතරම් භාග්‍යවන්තයෝ වෙනවද? ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ඉන්න සවැත් නුවර ජේතවනාරාමයට වඩිපු 30 දෙනා වහන්සේම පිටත් වුණා. මේ පිටත් වෙන්නේ පාවෙය්‍යක නුවර ඉඳලා. ඒ නිසා මේ භික්ෂූන් වහන්සේලා හඳුන්වන්න පාවෙය්‍යක භික්ෂූන් කියන නමක් පාවිච්චි කරනවා. පාවෙය්‍යක නුවර ඉඳලා භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න ප්‍රදේශයට සවැත් නුවරට වඩින්න බොහෝ දුරයි. උන්වහන්සේලා පයින්මයි වඩින්නේ. මෙහෙම පයින් වැඩම කරමින් රාත්‍රී විවේක ගනිමින් මෙහෙම වඩිනකොට පින්නතනේ යොදුන් 6ක් විතර සවැත් නුවරට තව ඉතුරු වෙලා තිබුණා. ඒ වුණාට ඇසල පොයේ දවස උදා වුණා. වැඩම කරන්න බැරි වුණා. උන්වහන්සේලා දුක කනගාටුව පෙරටු කරගෙන සාකේත නුවර වස් සමාදන් වුණා. තව යොදුන් 6ක් සවැත් නුවරට තියෙනවා. දල වශයෙන් සඳහන් කළොත් සතපුම් 60ක් විතර තියෙනවා. සාමාන්‍යයෙන් භාග්‍යතුන් වහන්සේ දවසකට වැඩියේ යොදුනයි කියලානේ ධර්මයේ සඳහන් කරන්නේ. එහෙමනම් භික්ෂූන් වහන්සේලාත් එහෙමම වඩින්න ඇති. වස්තුන් මාසෙම සාකේත නුවර ගත කළා. මහා පවාරණයෙන් පවාරණය කළා. මෙතන 39ක් වැඩ හිටියා. සඳහන් කරනවා පුතඥන ස්වභාවයේ එක භික්ෂූන් වහන්සේ නමක්වත් මෙතන නැහැ. රහත් වෙච්ච එක භික්ෂූන් වහන්සේ නමක්වත් මෙතන නැහැ කියලා. මේ 30 දෙනාගෙන් පිරිසක් සෝවාන් වෙලා, පිරිසක් සකදාගාමි වෙලා, පිරිසක්
අනාගාමි වෙලා ඉන්නේ. ඒකයි කිව්වේ පෘථග්ජනයත් නැහැ. අති උතුම් මහරහත් බෝධිය සාක්ෂාත් කරලත් නැහැ. වස් කාලේ නිමා වුණා. උන්වහන්සේ තීරණය කළා වස් කාලින් පස්සේ හරි භාග්‍යතුන් වහන්සේ දැකලා වැඳගන්න අපි හැමෝම වඩිමු. ධාරානිපාත වෙහි වෙහලා. පාරවල් ඔක්කොම මඩ වෙලා. පාරවල් කැඩිලා. ලොකු වලවල් හැදිලා. ඒ වගේ වතුර පිරීලා. යන මග කිසිසේත්ම සුවදායක නැහැ. මේ වඩින අතරතුරත් වහිනවා. උන්වහන්සේලා වැස්සෙම වඩිනවා. මඩෙන් උන්වහන්සේලාට බොහොම අපහසුතාවන්ටපත් වෙන්න වෙනවා. සමහර මහ වලවල් වල බැහැලා එහා පැත්තට ගොඩ වෙන්න වෙනවා. ආන් ඒ නිසා සඳහන් කළා එහෙම වෙලාවල් වල නිසීදන මාංශය දක්වා වතුරේ බැහැලා වතුරෙන් එකන් වුණා කියලා. මොකද්ද මේ නිසීදන මාංශය කියලා කියන්නේ? ඉඳ ගන්න ප්‍රදේශය. පසුපස ප්‍රදේශය. නිසීදන කියන්නේ ඉඳ ගන්නවටනේ. එහෙනම් අපි මේ වාඩි වෙලා ඉන්නේ නිසීදන මාංශය උඩ. එහෙනම් මේ නිසීදන මාංශය දක්වා වතුර තිබුණ කියලා කියන්නේ යන්තම් ඉනෙන් පහළට වතුරේ බැහැලා උන්වහන්සේලා ගමන් කරලා තියෙන්නේ. යොදුන් 6ක් දවසකට යොදුනක් දවස් 6ක් භාග්‍යතුන් වහන්සේ ගාවට වඩිනවා. තෙමිලා සිවුරු වතුර බර වෙලා පාංශු කුල චීවර ඝනකමින් යුක්තයි. වතුර බදනවා වැඩි බර වැඩි. මේ දින 6ම මේ සිවුරු වේලෙන්න කාලයක් නැහැ. වැස්සටත් තෙමෙනවා වතුරෙත් යන්න ඕනේ. මහා පුදුම අපහසුතාවයකටපත් වෙනවා. දින 6ක් නිමා කරමින් භාග්‍යතුන් වහන්සේ ගාවට වැඩම කරලා භාග්‍යතුන් වහන්සේ වන්දනා කළා. බුදුරජාණන් වහන්සේ ආගිය තොරතුරු කතා. උන්වහන්සේලා භාග්‍යතුන් වහන්සේ අහපු ප්‍රශ්න වලට උත්තර දුන්නා. ස්වාමීනි අපි බොහොම සතුටින් වස් කාලේ ගෙව්වා. කනගාටුවකට තිබුණේ භාග්‍යතුන් වහන්සේ ළඟ සවැත් නුවර වස් සමාදන් වෙන්නයි ආවේ. ඒ කාරණාව සම්පූර්ණ කරගන්න බැරිකම විතරක් හිතේ කනස්සල්ලට තිබුණා. ඒ හැර අපි හැමෝම සතුටින් සමගියෙන් සමාදානයෙන් මේ වස් කාලය ගත කළා. නමුත් භාග්‍යතුන් වහන්සේ දින 6ක් තිස්සේ මේ වඩින ගමන නම් අතිශය දුෂ්කරයක් කළා. මේ සිවුරු දින 6ක් පුරාම තෙත බරිත වෙලා දින 6ම දරාගෙන ඉන්නේ. මාර්ගවල තිබිච්ච අපහසුතා මේ කරුණ ආගිය තොරතුරු හැටියට භාග්‍යතුන් වහන්සේට සඳහන් කරනවා. මඩ ගෑවුන හැටි, වලවල් වල වැටුන හැටි. භාග්‍යතුන් වහන්සේ මේ කරුණ ටික අහගෙන ඉඳලා මෙන්න මේ භික්ෂූන් වහන්සේලා 39ට තමයි අනමතග්ග සංයුත්තේ දේශනා කොට වදාළේ. මේ 39 පෙරටු කරගෙන තව භික්ෂූන් වහන්සේලා එතන දහස් ගණන් වැඩ ඉන්න ඇති. නමුත් මේ කාරණාව නිසා තමයි අනමතග්ග සංයුත්තේ දේශනා කරන්නේ. මොකක්ද පින්නතුනි අනමතග්ග සංයුත්තේ? සසර විඳි දුක ගැනනේ පැහැදිලි කරලා තියෙන්නේ. මහණෙනි 6 දවසක් තෙත සිවුරු දරාගෙන ආපු ගමන ඒ තරම් දුකද? ඇයි මහණෙනි? තොපට ඊට වඩා දුක තිබුණේ නැද්ද සංසාරේ? හරකෙක් වෙලා ඉපදිලා කෝටි ප්‍රකෝටි ගණන් ආත්මවල හිස ගසා දානකොට දුක තිබුණේ නැද්ද? වදකාගාර වලට ගෙනිහිල්ලා කනුවට හේතු වෙන්න බෙල්ල බැඳලා දවසක් දෙකක් එතන තියාගෙන සහෝදර ගවයන්ගේ බෙලි කපනවා බල ඔවුන්ගේ බෙල්ල කපාපු තැනින් ගලන ලේ තමන්ගේ පාදවල කුරවල ස්පර්ශ වෙමින් අදද හෙටද තව මොහොතද මගේ ගෙල සිඳින මොහොත කියලා හිතා කඳුළු වක්කර බලාගෙන හිටපු කාලේ මීට වඩා දුක නැද්ද? මොන තරම් හිස් ගැසුම් කාලා මැරිලා තියෙනවද?
එදා ගලාගෙන ගියපු රුධිර ධාරාව මහා සාගර ජල කඳට වඩා වැඩි. ඌරෙක් වෙලා කොච්චර වෙඩි කාලා මැරෙන්නේ නැද්ද? මාළුවෙක් වෙලා බිලි කටුව ගිලලා මොනතරම් දුක් විඳින්නේ නැද්ද? මාළු මරන්න ගියහම මොනතරම් දුක් දෙනවද? විශාල මාළු අර ලොකු කොක්ක අමුණලා ළඟට ඇදලා මහ ලොකු කම්බි කොකු දාලා ඇඟේ 3-4 පොලකට ඇනලා උස්සලා අරගෙන දාගන්නකොට මොනතරම් වේදනාවක් දැනෙන්නේ නැද්ද? ඊට වඩා දඟලන්න පටන් ගත්තොත් මහ හෙල්ලවල් අරගෙන බල්ල බින්දෙනකන් ඉස්මුදුනට පිටට ඇඟට හැමතැනම ඇනලා සමහර තැන්වල මාළු මරනකොට මහ මුහුද තනි කර රතු පාට වෙනවා. එහෙම දුක් විඳපු කාලේ දුක නැද්ද? මේ විදිහට භාග්‍යතුන් වහන්සේ සසර විඳපු දුක්ඛන්දරාව සිහිපත් කරව අනමතග්ග සංයුක්තයේ දේශනා කළා. එහෙමනම් මේ ලෝකේ තියෙන හැම බයකටම වඩා මරණ බය ලොකුයි. ඒ වාගේ බයක් ඔය 6 දවස් තුල ඇති වුණාද කියලා ඇහුවා. සංසාරේ ඉච්ඡර දුක් විඳා. කවුරු හරි මරන්න එලවගෙන ආවනම් පින්නතුනි ඒ වාගේ පාරවල් වල නෙමෙයි අපි දුවන්නේ. එදාට ඒ පාර මහ පුදුම සුවදායකයි. දුවන්නේ එහෙම පාරක් තිබුණ නිසා. සසර විඳපු දුක් නොදන්න නිසායි මේ 6 දවසක දුක ගැන ඔහොම කතා කරන්නේ. මේ කරුණ දක්වමින් අපේ භාග්‍යතුන් වහන්සේ අනමතග්ග සංයුක්තයේ දේශනා කරලා ඉවර වුණාම විශේෂයෙන් මේ භික්ෂුන් වහන්සේලා 39ම අති උතුම් වූ අරිහත් ඵලයේ සාක්ෂාත් කරගත්තා. මේ මාර්ගයේ තියෙන දුෂ්කරතා ඉවසමින් සාකේත නුවරේ ඉඳලා පයින්ම වැඩපුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ වන්දනා කරගෙන නැවත පයින් නම් වැඩි නෑ කියලා සඳහන් කරනවා. මේ භික්ෂුන් වහන්සේලා දිහා බලලා උන්වහන්සේලාට අතිරේක සිවුරක් තිබුණා නම් මේ දුෂ්කරතාවයෙන් මිදෙන්න තිබුණා. නමුත් තවම අතිරේක සිවුරක් අනුදැන වදාරලා නැති නිසා මෙහෙම දුෂ්කරතාවයන්ටපත් වුණා. ආන් ඒ නිසා භික්ෂූන් වහන්සේලාට අතිරේක සිවුරක් අනුමත කරන්නයි භාග්‍යතුන් වහන්සේ කටිනයක් අතුරන්න අනුදැන වදාළේ. එදා මේ ශාසනයේ ආරම්භ වුණේ මේ මහ පිංකම අදත් සදහැවතුන් අපරිමිත ශ්‍රද්ධාවෙන් සිදු කරනවා. වස් එළඹෙන කාල සීමාව ළඟා වෙනකොට භික්ෂූන් වහන්සේලාට ආරාධනා කරනවා. පින්නතුනි කොහොමත් භික්ෂූන් වහන්සේලා සංසාරයෙන් එතර යන්න වීරිය වඩනවා. ලෝක සත්වයාට අනුකම්පාව නිසා විතරක් උන්වහන්සේලා මේ සිව්පසේ පිළිගන්න ධර්ම දේශනා කරන්න මේ ආදි දේවල් වලට වටිනවා. අනුකම්පාව නිසා. තමන් තනියම සංසාරයෙන් එතර යනවට වඩා තව එක්කෙනෙක් හරි එතර කරන එක වටිනවා කියලා අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. එක්කෙනෙක් දෙන්නෙක් තුන්දෙනෙක් සංසාරයෙන් එතර කරන්න යනකොට තමන්ට එතර වෙන්න තියෙන ගමන ටිකක් පහු වෙන්න පුළුවන්. නමුත් පිරිසක් ගොඩ ගන්න පුළුවන් නම් ඒකට කමක් නැහැ කියන කාරණාවයි පින්නතුනි තියෙන්නේ. මහ බෝසතාණන් වහන්සේට දීපංකර පාදමූලයේ බණපද 2යි අහන්න වෙලා තිබුණේ. සංසාරයෙන් එතර යන්න තිබුණ අවස්ථාව මගහැරී ඊට වඩා සසර දුක් විඳින අහිංසකයෝ පිරිසක් සංසාරයෙන් එතර කළවලාම එතර වෙන්න තීරණය කරපු නිසායි. මේ ශාසනයේ භික්ෂූන් වහන්සේ සසර අහිංසකයන් සසරින් එතර කිරීම උදෙසා ඔවුන්ට අනුකම්පා නොකරනවා නම් එක ධර්ම දේශනාවක්වත් සදහැවතින් පුබුදවලා ධර්මය අවබෝධ කරවලා සදහැ නැත්තවුන් සදහැවතුන් බවට පත් කරලා ශාසනික කටයුතු වල නිරත කරවලා මග කෙරවල කරගන්න ඔවුන්ට අවවාද නොකරනවා නම්
එවන් වූ රහතන් වහන්සේට පවා චෝදනා කරන ක්‍රමයක් අපි ත්‍රිපිටකයේ ධම්මඤ්ඤු කියන සූත්‍රයේ සඳහන් වෙනවා. එහෙමනම් හැකියාව තියාගෙන තව කෙනෙකුට පිහිට නොවෙන එක භාග්‍යතුන් වහන්සේ අගය කරලම නැහැ. ඒ නිසා භික්ෂූන් වහන්සේලා ඒ කටයුතු වලත් යෙදෙනවා. නමුත් වස්සාන කාලේ හරි විශේෂයි පින්නතුනි. ඒ කාලෙට භික්ෂූන් වහන්සේලා විශේෂයෙන් භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව මත එක තැනක වහලයක් යට වැඩ ඉන්නවා. රුක්ෂ මූලිකාංගය වාගේ දුතාංග දරන භික්ෂූන් වහන්සේලා පවා ඒ දුතාංග අත්හරින්න ඕනේ වස් කාලෙට. අත්හැරලා වහලයක් යටට යන්න ඕනේ. ඒක බුද්ධ ප්‍රඥප්තිය. ඒ හින්දා විශේෂයෙන් පින් කරන කාලයක්. උන්වහන්සේලා නිවන උදෙසා හැම වෙලාවෙම සිහියෙන් වෙහෙසෙනවා. දාන පින්කමකට වැඩියත්, ධර්ම දේශනාවකට වැඩම කළත්, පිරිත් දේශනාවකට වැඩම කළත් හරි සිහියෙන් තමන්ගේ සිල් ගුණ ආරක්ෂා කරගෙන හිටියා. නමුත් වස්සාන කාලේ ආරණ්‍යෙන් පිටට වැඩියේ නැහැ. මාස 9ක් අපේ භාග්‍යතුන් වහන්සේත් එකම තැන වැඩ හිටියා වස් කාලේ. එහෙනම් භික්ෂූන් වහන්සේලා එකම තැන වැඩ ඉන්න එකයි වටින්නේ. එහෙම වැඩ ඉඳගෙන වැඩියෙන් තමන්ගේ ආත්ම සුඛ විහරණය උදෙසා වෙහෙසුණා. අන්න ඒ භික්ෂූන් වහන්සේලා අරමුණු කරගෙන සදහවතුන් බොහෝ පින්කම් කළා. සමහර අය වසට ආරාධනා කරලා 3 මාසෙම පන්සිල් ඉක්මවා ගියපු සීලයක් සමාදන් වුණා. 8 සිල්, නවාංග උපෝසතේ, දසසිල් සමාදන් වෙලා 3 මාසෙම සිල් රැක්කා. සමහර අය මාස 2ක් සිල් ආරක්ෂා කළා. සමහර අය මාසයක්, තව සමහර අය දවස් 15ක් එක දිගට විශේෂ සීලයක් ආරක්ෂා කරලා තියෙනවා. ඒකට කියන්නේ ප්‍රාතිහාර්ය පක්ෂයේ සිල් සමාදන් වෙනවා කියලා. වස් සමාදන් වෙන්න කලින් පින්නතුනි කුටි හැදුවා. පරණ කුටි පිළිසකර කෙරුවා. තෙමෙන තැන්, දිරපු තැන් පිළිසකර කළා. සක්මන් මලු විශේෂයෙන් හදලා දුන්නා. භික්ෂුන් වහන්සේලාට නිවන උදෙසා කටයුතු කරගන්න. අපි පැරණි ආරණ්‍යවල අඩි 70 100 දිග සක්මන් මලු තිබුණා. දායකයෝ හදලා තියලා වස් කාලේට සක්මන් කරගන්න. ඒ වරුසාවේ එළියට බහලා සක්මන් කරන්න බෑ. ඒ හින්දා ඒ හදාපු සක්මනට වහලයක් ගහලා තිබ්බා. බැස්සත් නැතත් දවලුත් රැයත් ආරක්ෂාකාරීව සක්මන් කරන්න පුළුවන්. ඒ හින්දා දායකයෝ ඒ විදිහට තමයි උදව් කළේ. වැඩියෙන් ಗುಣ පුරා ගන්න එහෙම කැපකිරීම කළා. තමනුත් ඒ වගේම ಗುಣ පුරා තමනුත් කැපකිරීම කළා. තමන්ගේ ආධ්‍යාත්මයත් වැඩියෙන් දියුණු කරගත්තා. සංසාරයෙන් එතර යන්න වීරිය වඩන උත්තමයන් වහන්සේලාට මහා අනුග්‍රහ දැක්වුවා. පින්නතුනි, වස් කාලය කියලා කියන්නේ බෞද්ධ ජනතාවගේ මංගල්‍යයක්. හැබැයි ඒක නිහඬ මංගල්‍යයක්. කලබල, කෑකෝ ගැසීම්, වෙන කාර්ය බහුල වීම තිබුණේ නැහැ. බොහොම නිහඬව දෙගොල්ලම තමන්ගේ ආධ්‍යාත්මික සුඛ විහරණය වෙනුවෙන් වග බලාගත් කාලයක්. අවුරුද්දකට එක වතාවයි එහෙම කාලයක් එන්නේ. මේ වස් කාලේ දායක පිරිසට ආනිසංස ලැබෙන්නෙම ඔය වස් 3 මාසෙ පුරා. ඒක තමයි ඔබේ කාලේ. කටින පින්කම දායකයන්ට මහා ආනිසංස ලැබෙන පින්කමක් නෙමෙයි. මේ කාරණාව වැරදියට තේරුම් ගන්නත් නෙමෙයි එහෙම කියන්නේ. කටින පින්කමේ ආනිසංස ලැබෙන්නේ කාටද? කටින පින්කමේ ආනිසංස වැඩියෙන්ම ලැබෙන්නේ ස්වාමින් වහන්සේලාට. දායකයන්ගේ කාලේ තමයි අර 3 මාසෙ. කටිනේ අතුරන දවසේ
භික්ෂූන් වහන්සේලා වැඩි ප්‍රමාණයක් තමන්ගේ ආරණ්‍යයට වැඩම වුණා. උපසම්පදා භික්ෂූන් වහන්සේලා අවමය 5 නමක්වත් මේ විනය කර්මයට අවශ්‍යයි කියලා සඳහන් කරනවා. ඉතින් අපි මහා සංඝයා බොහෝසේ වැඩම වුණා. ඒ වැඩමවන්නේ මේ විනය කර්මය කරන්න. ආන්ගේ විනය කර්මයට වඩින මහා සංඝයාට සිව්පසයෙන් උපස්ථාන කරලා දායකයන්ට අප්‍රමාණ කුසල් රැස් කරගන්න අවස්ථාව තියෙනවා. කටිනේ ආනිසංසය භික්ෂූන් වහන්සේලාට හිමි වෙනවා. නමුත් උපස්ථාන කරපු ඔබට ඒ මහා විනය කර්මයකට සම්බන්ධ වෙන භික්ෂූන් වහන්සේලාට කරපු උපස්ථානය නිසා අති විශේෂ ආනිසංස සමුදායක් ඔබේ ශ්‍රද්ධාවත් එක්ක රැස් වෙන්න පටන් ගන්නවා. නමුත් වැඩියෙන්ම දායකයාගේ කාලේ තමයි අර 3 මාසෙ. ඒක පැහැදිලි කරන්න අපූර්ව කාරණාවල් කීපයක්ම අපේ පිටකේ පුරාම දකින්න තියෙනවා. අපේ පින්නතුන් අහලා ඇති අනාගතයේ පහළ වෙන මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලේ කේතුමති රාජධානියේ සංක කියලා සක්විති රජෙක් පහළ වෙනවා. මේ සංක සක්විති රජුරෝ සංසාරේ වෙන කාලෙක තමන්ගේ පුතත් එක්ක වස්පින්කමක් කළා. ආන්ගේ වස්පින්කමේ අනන්ත ආනුභාවයෙන් අනාගතයේ සංක සක්විති රජ වෙන මේ මහා පුණ්‍යවන්තයා තවමත් දෙව්ලොව දෙව්සැප විඳිනවා. ඒ තමයි එදා තාත්තයි පුතයි තමයි වස්පින්කම කළේ. ඒ තමයි තාත්තා. තාම නිවන් දැක්කේ නෑ. මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ ළඟ තමයි නිවන් දකින්නේ. ඒ වුණාට තමන්ගේ පුතා ගෞතම බුද්ධ ශාසනයේ නිවන් අවබෝධ කළා. අපේ බුද්ධ ශාසනයේ කවුද? බද්දජී මහරහතන් වහන්සේ. අපේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට විශේෂයෙන් මේ බද්දජී කුමාරයා මනුස්ස ලෝකේ ඉපදුනා දිව්‍ය ලෝකේ ඉඳලා අපේ බුද්ධාන්තරේ අප්‍රමාණ සැප සම්පත් සීමාවක් නැහැ. බද්දජී කුමාරයාට තිබුණ මාලිගා 3ක්. ඒ ඍතුව මාරු වෙනකොට මාලිගාවෙන් මාලිගාවට මාරු වෙලා යනවා. මේ මාලිගාව ඉඳලා අනික් මාලිගාවට යනකොට ප්‍රදේශයේ මිනිස්සු දහස් ගණන් දසදහස් ගණන් රැස් වෙනවා. බද්දජී කුමාරයා බලන්න පාර දෙපස අට්ටාල බැඳගෙන අට්ටාල උඩ නැගලා බලාගෙන ඉන්නේ. මේ මාලිගාවෙන් අර මාලිගාවට යනකොට තියෙන අසිරිය. එක දවසක් කුමාරයා මෙහෙම මාලිගාවෙන් අනික් මාලිගාවකට යනකොට මේ ඍතුව ඉවර කරලා අනික් ඍතුවට එහා මාලිගාවට යනවා. වෙනදනම් දහස් ගණන් ලක්ෂ ගණන් පාර දෙපැත්තේ ඉන්නවා. එදා මිනිස්සු නැහැ. බද්දජී කුමාරයා ඇහුවා කෝ වෙනදා මග දෙපස එකතු වෙන මිනිස්සු කෝ අද කියලා. සඳහන් කළා භාග්‍යතුන් වහන්සේ වැඩලා මේ පැත්තට අද. සියලු දෙනාම භාග්‍යතුන් වහන්සේ දකින්න ගිහිල්ලා. බද්දජී කුමාරයා කල්පනා කළා වෙනදා මම දකින්නයි එච්චර එකතුනේ. නමුත් එහෙනම් ඒ භාග්‍යතුන් වහන්සේ වැඩියහම මම දකින්නට වඩා උන්වහන්සේ දකින්න එකේ මිනිසුන්ට වටිනවා නම් උන්වහන්සේ කොහොම වෙන්නේ ඇද්ද? මමත් යන්න ඕනේ ඒ බුදුන් දකින්න. එදා මාලිගාවට යනවට වඩා භාග්‍යතුන් වහන්සේ දකින්නයි ගියේ. බුදුරජාණන් වහන්සේ කළ ධර්ම දේශනාව අහගෙන හිටියා තාත්තයි පුතයි දෙන්නම. බද්දජී කුමාරයා පැවිදි වෙන්නත් කලින්ම රහත් වුණා. අපේ බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණයට කතා කරලා කියනවා බ්‍රාහ්මණය ඔබේ පුතා රහත් වුණා. සංසාරයෙන් එතර යන්න අවශ්‍ය කාරණාව මුදුන්පත් කරගත්තා. මොකද කියන්නේ? එක්කෝ අද පැවිදි වෙන්න ඕනේ. එහෙම නැත්නම් අද පිරිනිවන් පාන්න ඕනේ. මොකක්ද අදහස කියලා ඇහුවා.
බ්‍රාහ්මණතුමා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ පුතා මොකට පිරිනුවම් පානවද ගිහියෙක් හැටියට? මගේ පුතා පැවිදි කරන්න ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේ බද්දජී කුමාරයාව පැවිදි කරන්න අනුදැනවදාලා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ වඩින්නේ කෝටි ග්‍රාමයට. භාග්‍යතුන් වහන්සේ කෝටි ග්‍රාමයට වඩින්න කලින් භික්ෂුන් වහන්සේලා වැඩියා. සමහර අය බද්දජී මහරහතන් වහන්සේත් වැඩියා. භාග්‍යතුන් වහන්සේ වඩින තුරු විවේක තැනක වාඩි වෙලා සමාධියට සමවැදුණා. භාග්‍යතුන් වහන්සේ වැඩියහම නැගිටින්නම් කියලා. එදා භාවනා කර කර හිටියත් පින්තුනි නැගිටින්න ඕනේ. ඒ හැම වෙලාවෙම භාවනාවෙන් තමයි හිටියේ. ඉතින් ආගන්තුක භික්ෂූන් වහන්සේලා වැඩියහම නැගිටින්න ඕනේ. නැගිටලා උපස්ථාන කරන්න ඕනේ. කතා කරන්න ඕනේ. මේ ශාසනයේ තරම්ම නිහතමානී. ලෞතර බුදුරජාණන් වහන්සේලා සියලු දෙනාටම සාධාරණ ධර්මතාවයන් 30ක් මේ ශාසනය සඳහන් කරනවා. ඒ 30න් එකක් විශේෂයෙන්ම භාග්‍යතුන් වහන්සේ ආගන්තුක භික්ෂූන් වහන්සේලා ආරණ්‍යයට වැඩම කරපු වෙලාවට භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේලා මුණ ගැහිලා ටික වෙලාවක් සතුටු සාමීචී කතා බහ කරලා ආගිය තොරතුරු අවශ්‍යතාවයේ විමසලා ධර්ම දේශනා කරලා ධර්ම කාරණාවෙන් සන්තරපණය කරලා සංසාරයෙන් එතර යන්න උන්ට අනුග්‍රහ කිරීම හැම බුදුරජාණන් වහන්සේ නමකගේම විශේෂිත කාරණාවක් හැටියට සිහිපත් කරනවා. එහෙනම් ආගන්තුක භික්ෂූන් වහන්සේලා තම තමන් ඉන්න ආරණ්‍ය වලට වඩිනකොට උන්වහන්සේලාට වත් පිළිවෙත් කරන එක ශාසනයේ ශ්‍රේෂ්ඨ භික්ෂූන් වහන්සේලාගේ උතුම් ක්‍රියාවක් වෙලා තිබුණයිද අද. විනය කර්මයේ කටයුත්ත දන්න, මනාව විනය දන්න, බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව තියෙන ඒ ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලා ඒ ප්‍රතිපදාව එදා වගේම අදත් සම්පූර්ණ කරනවා. ඒක Tamanට වඩා වශයෙන් වැඩිද, වශයෙන් අඩුද, ලාබාලද, පැවිදි වුණේ ළඟද, ඒ කරුණ වටින්නේ නැහැ. Taman ඉන්න තැනට වැඩි කෙනාට දක්වන්න පුළුවන් උපරිම ගෞරව දැක්වුවා. සලකන්න පුළුවන් උපරිම සැලකුවා. ඒක මේ ශ්‍රේෂ්ඨ ශාසනයේ තියෙන අපූර්වත්වයේ කියාපාන උතුම් ලක්ෂණයක්. ඉතින් බද්දජී මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ වැඩියහම නැගිටිනවා කියලා හිතාගෙන තමයි සමාධියට සමවැදුනේ. හැබැයි භික්ෂුන් වහන්සේලා එතෙන්ට වැඩියා. සමාධියෙන් හිටපු හින්දා ඒක වැඩි දැනුනේ නැහැ. උන්වහන්සේ නවකයි. අදයි පැවිදි වුණේ. කලින් පැවිදි වෙච්ච නමුත් රහත් වෙලා නැති භික්ෂුන් වහන්සේලා බද්දජී මහරහතන් වහන්සේට චෝදනා කළා. පින්නතේ රහත් භාවයේ තමන්ගේ පෞද්ගලික දෙයක්. වස් වලින් වැඩිමල් නම් රහත් වෙලා නැතත් රහතන් වහන්සේ උන්වහන්සේට වන්දනා කරන්න ඕනේ. මේ ශාසනය කොච්චර නිහතමානීද. නමුත් බද්දජී මහරහතන් වහන්සේ සමාධියෙන් වැඩ හිටිය නිසා ඒ කාරණාව ටිකක් අතපහු වුණා. අර ස්වාමීන් වහන්සේලා චෝදනා කළා. කරුණු කාරණා නොදැන චෝදනා කරලා පව් කරගන්නවා. භාග්‍යතුන් වහන්සේ ඒ කාරණාව දැනගෙන නැවත වතාවක් උපාසකවරු ලව්වා. නැව් පිළියෙල කරගෙන බද්දජී මහරහතන් වහන්සේත් කැටුව. තවත් භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් අඬ ගහගෙන නැව් නැංග ගංගා නදිය හරහා ආපහු වඩින්න. ආන් මේ වෙලාවේ ගඟ මැදට යාත්‍රා කරනකොට බුදුරජාණන් වහන්සේ කතා කරලා අහනවා බද්දජී කෝවර මාලිගාව කියලා. තේනා ස්වාමීනි මේ ගංගපතුලි. එහෙමනම් මේ සබ්‍රහ්මචාරීන් වහන්සේලාට අරන් පෙන්නන්න කිව්වා. යොදුන් 25ක් උසයි තන්නිකරම ඝන රත්තරන් මාලිගාවක්. තන්නිකරම රත්තරන්. මේ මාලිගාව ඔසවලා අරන් පෙන්නවා. ඔසවලා අරගෙන යොදුන් 25ක් උසයිනේ. ඇඟිලි දෙකට තමයි මැදි කරගත්තේ. සමහරලාට මාලිගාවේ කොත් කැරල්ලක් වෙන්න ඇති. ඇඟිලි දෙකට හිර කරගෙන අහසට පැන නැංගා. 이르දියෙන් ඔසවන්නේ. මහල් ගණනාවක් මහල් 100කට වැඩි මේක.
ඔසවනකොට ඇතුලේ හිටපු ඉඳිබූ කැස් බෑව් මාළු ඇතුල් කාමරවල ඉඳලා එළියට වැටෙනවා. ඒ වෙලාවේ සඳහන් කළා බද්දජී උඹේ නෑදෑයන්ට හරි වෙහෙසයි. අත්හරින්න කියලා. කවුද එතකොට මේ නෑදෑයෝ? මේ ඉබ්බ කැස් බෑව් වෙලා මේකේ රිංගලා ඉන්නේ. එදා මේ මාලිගාව පහළ වෙච්ච කාලේ ඊර්ෂ්‍යා කරපු අය. තමන්ගේ සහෝදරයා නමුත් ලොකුවට ගෙයක් දොරක් හදාගත්තාම එකට ඉපදිච්ච සහෝදරයෝ නමුත් නෑදෑයෝ නමුත් ඊර්ෂ්‍යා කරන අය එදත් හිටියාදත් ඉන්නවා. ආන් එහෙම ඊර්ෂ්‍යා කරපු අය මැරිලා ගිහිල්ලා තිරිසන් අපායේ ඉපදිලා මේ මාලිගාවට රිංගලා. එතකොට තමයි අර භික්ෂුන් වහන්සේලා දැනගත්තේ බද්දජී කොහොමද කියලා. එතකොට ඒ තාත්තයි පුතයි එකතු වෙලා පසේ බුදුරජාණන් වහන්සේලාට කුටි හදලා වස් ආරාධනා කරලා කරපු වස් පින්කමක් නිසා මනුස්ස ලෝකේ හම්බෙච්ච අපරිමිත සම්පත්වල ප්‍රමාණය නැවතේ මාලිගාව ගංගපතුලේ තැන්පත් වුණා. කවුරු වෙනුවෙන්ද? මෙහි ඊළඟ අයිතිකාරයා තාම දිව්‍ය ලෝකේ. සංක සක්විති රජතුමා භාග්‍යතුන් වහන්සේ මෛත්‍රී භාග්‍යතුන් වහන්සේගේ කාලේ කේතුමති රාජධානියේ සක්විති වෙන දවසට මේ මාලිගාව ගංගපතුලින් ඉහළට එසවිලා දෙවනි සඳක් වගේ බැබලි ආකාශයෙන් ඇවිල්ලා කේතුමති රජධාන මැද පිහිටනවා කියලා සඳහන් කරන්නේ. අජිත කුමාරෝත්තමයන් වහන්සේ ගිහින් අභිනිෂ්ක්‍රමණය කරනකොට ලෞතර බුද්ධත්වයේ ලැබුවට පස්සේ සංක සක්විති රජතුමා කෝටි 90ක් අරගෙන මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ ළඟ පැවිදි වෙනවා. ඒ වස්පින්කම කරපු අනික් කෙනා කෝටි 90ක් එක්ක පැවිදි වෙන්න යන්නේ. මෛත්‍රී සම්මා සම්බුද්ධ ශාසනයේ දෙවනි වැඩිම සන්නිපාතේ. පළවෙනි සන්නිපාතේ කෝටි ලක්ෂයයි භාග්‍යතුන් වහන්සේ බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරන්නෙම කෝටි ලක්ෂයක් අරගෙන මාලිගාව පිටින්ම. දෙවනි සන්නිපාතේ කෝටි 90යි තුන්වෙනි සන්නිපාතේ කෝටි 80යි. එහෙනම් මේ වස්පින්කම් කරලා ශ්‍රද්ධාවෙන් වස්පින්කම් වල යෙදිලා නිවන් දකින්නතුරු ලැබූ ආනිසංස වලින් අල්ප මාත්‍රය. එන් දායකයාගේ කාලේ වස්තු මාසේ. මේ කාරණාව පැහැදිලි කරන්න වටින අනික් අපූර්වම උදාහරණය තමයි අපේ ආනන්ද මහරහතන් වහන්සේ. මේ මහා කල්ප ලක්ෂයකට කලින් ලෝකේ පහළ වෙලා හිටිය පින්නතුනි පදුමුත්තර කියන බුදුරජාණන් වහන්සේ. පදුමුත්තර භාග්‍යතුන් වහන්සේගේ මල්ලි හැටියට තමයි උපදින්නේ සුමන කියන කුමාරයා. පදුමුත්තර භාග්‍යතුන් වහන්සේගේම මල්ලි. එහෙම කියහම අපේ ඇයිට හිතෙනවද භාග්‍යතුන් වහන්සේට මල්ලිලා ඉන්න පුළුවන්ද? ඒ කවුද අපේ බුදුරජාණන් වහන්සේගේ මල්ලි? අපේ භාග්‍යතුන් වහන්සේගේම මල්ලි නන්ද කුමාරයා. සුද්ධෝදන රජුරුවන්ගේම පුතා. එහෙමනම් පදුමුත්තර භාග්‍යතුන් වහන්සේගේ පිය මහ රජුරුවන්ගේම පුතේ. ඒකයි සඳහන් කළේ භාග්‍යතුන් වහන්සේගේම මල්ලි කියලා. නම සුමන. තා විශේෂිත රාජකුමාරයෙක්. තරුණ වයසට ආවට පස්සේ පිය මහ රජුරු විශේෂ භෝජගාමයක් බාර දෙනවා. මේ ප්‍රදේශයේ රජු හැටියට මේ ප්‍රදේශය පාලනය කරන්න කියලා. හැබැයි රජුරුව ඉන්න හංසවතී නුවර ඉඳලා සතපුම් 1200ක් විතර දුරයි. යදුන් 120ක්. එහි ගිහිල්ලා අපූර්වට රාජ්‍ය කර කර හිටියා. මෙයාට ඉන්නවා ඇමතිවරු 1000කට වඩා. බොහොම ධාර්මිකව රාජ්‍ය කරනකොට මේ රාජ්‍ය කැරැල්ලක් ඇති වුණා. තාත්තට පණිවිඩයක් කිව්වා කැරැල්ලක් ඇති වෙලා කියලා. පණිවිඩේ එවහම
ආපහු සැරයක් රජුරු පණිවිඩයක් යවුවා. ඔබට මං ওই රාජ්‍ය බාර දුන්නේ රාජ්‍යයේ කටයුතු වලට මට එන්න කියන්නද? එහෙමනම් ඔබ ඔහි රජ කරවන්න අවශ්‍ය නැහැනේ මම එන්න න. තමන්ගේ රාජ්‍යයේ කටයුතු තමන්ම බාර ගන්න ඕනේ කියලා අපෝ පණිවිඩය එනවා. ඒ පණිවිඩය ලැබුණාම කැරල්ල බොහොම ඉක්මනට සංසිඳුවා. හැබැයි වෙනදත් හිතිච්චාම තාත්තා බලන්න හරි සතුටින් එනවා. කැරල්ල සංසිඳවලා ඉවර කරලා කල්පනා කළා යන්න ඕනේ මගේ තාත්තා බලන්න. අමාත්‍ය මණ්ඩලයත් එකතු කරගෙන යොදුන් 120ක් දුර හංසවතී නගරයට එන්න පිටත් වුණා. ආන්ගේ එන්න පිටත් වෙන ගමනේදී පින්නතුණි තමන්ගේ ඇමතිවරුන්ට කතා කරලා කියනවා මම දැන් එහි ගියහම මගේ තාත්තට සතුට නිසා මට කියන්න පුළුවන් උවමනා නම් වරයක් ඉල්ලන්න කියලා. එහෙම වුණොත් මම මොනවද ඉල්ලන්නේ? තමන්ගේ ඇමතිවරුන්ගෙන් අහන්නේ. සමහර ඇමතිවරු කීවා කුමරුවනි ඇතෙක් ඉල්ලන්න කියලා. සමහර කට්ටිය ඒකට විරුද්ධ වුණා. ඒගොල්ලෝ කිව්වා නෑ අස්සෙක් ඉල්ලන්න කියලා. එතකොට දැන් මේ ඇතෙක් ඉල්ලනවා කියන එකේ තරම් විශේෂ දෙයක්ද? රජවරුන්ට ඇත්තු අස්සයෝ දුර්ලභද මෙහෙම ඉල්ලන්නේ? ඒ තරම් විශේෂද මේ ඇත්තු? සඳහන් කරනවා ඒ අපිට දැනෙන්නේ ඇත්තු කියලා. මේ ඇතෙක් ඉල්ලන්න කියලා කියන්නේ කොහොමද? දැන් අපිට කිව්වොත් කවුරු හරි එහෙම කවුරු හරි යමක් දෙන්න ඇහුවොත් මොකද්ද මම ඉල්ලන්නේ? වාහනයක් දෙන්න අහනවා කෙනෙක් මොකද්ද ඉල්ලන්නේ? කවුරු මොනව නොකියයි දහවල් එක අහවල් එක ඉල්ලන්න කියලා. වටිනාම එකක් තමයි ඉල්ලන්න කියන්නේ. දැන් මෙතනත් කිව්වේ එහෙම ඇති කියලා. අද ලෝකේ තියෙන මිලෙන් අධිකම වාහන. දැන් කවුරු හරි කියයිද එහෙම වාහනයක් ඉල්ලන්න එපා කියලා දෙන්න පුළුවන් නම්. දැන් මේ කියන්නේ ඇතෙක් ඉල්ලන්න. අනික කෙනා කියන එපා. දැන් මේ කෙනෙක් කියනවා ලැම්බෝගිනි එකක් ඉල්ලන්න කියලා. අනිත් එක්කෙනා කියනවා මොකටද ඒවා? පෙරාරි එකක් ඉල්ලන්න. අනිත් එක්කෙනා කියන වැඩක් නැහැ. ඒ වාගේ එතකොට මේ ඇත්තු ඉල්ලන්න එපා කියහම. ඒවට වඩා වටිනවා මේ ඇත්තු. ඒවා යන්නේ බිම දිග. නමුත් මේ ඇත්තු යන්නේ අහසින්. වලාහක කුලී. 이르දියෙන් යන්නේ. එක්ක චද්දන්ත කුලී නැත්තම් උපෝසත කුලී. මේ ඇත්තු කොහෙද ජීවත් වෙන්නේ? අපේ භාග්‍යතුන් වහන්සේගේ කාලේ මේ ඇත්තු ජීවත් වුණේ මන්දාකිනි භවනේ. කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේට 12 අවුරුද්දක් තිස්සේ 이르දිමත් ඇත්තු 8000ක් උපස්ථාන කළේ. ආන් ඒ වාගේ ඇතෙක් ඉල්ලන්න එපා කියලා මේ කියන්නේ. මේ ඇතා මොනතරම් වේගවත්ද? සක්විති රජවරුන්ට පහළ වෙන මෙවන් ඇත්‍යානාව. සක්විති රජුරවන්ට උදේට ආහාර බෙදනකොට රජුරවන්ට හිතෙනවා ඇත්‍යානේ පරීක්ෂා කරන්න ඕනේ කියලා. උදේ කෑම බෙදනකොට ඇතාගේ පිටේ නැගලා ලෝකේ වටේ රවුමක් ගිහිල්ලා උදේට කණ්ඩාපව මාලිගාවට එනවා. තේරෙනවද ඇතාගේ ගමන කොහොමද කියලා? අස්සයත් එහෙමම තමයි. වලාහක කුලී. වලාකුළු අතරින් යන්නේ ඉගිල්ලෙනවා වගේ. නමුත් ඉගිල්ලෙන අයට එච්චර වේගෙන් යන්න බෑ. මේ අස්සයට ඊට වඩා වේගෙන් යන්න පුළුවන්. ආන් ඒ වාගේ ඇතෙක් එපා කියලා මේ කියන්නේ ඒකයි ඇතෙක් ඉල්ලන්න කියන්නේ අරගොල්ලෝ. මේගොල්ලෝ කියන එපා අස්සෙක් ඉල්ලන්න. සමහර අය කියන එපා මාලිගාවක් ඉල්ලන්න. දැන් මේ එක එක්කෙනා එක එක දේවල් කියනවා. අන්න එතකොට තව පිරිසක් ඉඳලා කියනවා කුමරුවනි ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රීය වංශය වගේ මේ උසස් වංශවල ඉපදිච්ච ඔබලාට ඇත්තුන්ගෙන් අස්සයන්ගේ මාලිගාවල් වලින් ධනෙන් ඇති පාඩුව මොකද්ද? ඇති හිගය මොකද්ද? ඉල්ලලා ගන්න ඕනේ නෑ ඕනතරම් තියෙනවා. ඕව ඉල්ලන එකේ වැඩක් නෑ. ලැබිච්ච මනුස්ස ජීවිතේ හිස් ජීවිතයක් කරගන්න එපා. ඒ වචනේ නම්
අපිට හරි වටිනවා. කෙනෙක් පින්නතුනි වයෝවෘද්ධයි. මොන වගේද වයෝවෘද්ධ? නිකම්ම නිකන් වයස ගිහිල්ලා, කෙස් පැහිලා, ඇඟ රැලි වැටිලා, කොන්ද කුදු වෙලා වයෝවෘද්ධයි. හැබැයි වයෝවෘද්ධ අයගෙන් 99.9% වයෝවෘද්ධ මිසක් පිරීලා නැහැ, හිස්. වයස ගිහිල්ලා තියෙන නිකම්ම නිකන් හිස් මිනිහෙක් හැටියට 1000ක් 10000ක් පිරිසක් අතර එක්කෙනෙක් වයෝවෘද්ධ වගේම ගුණවෘද්ධයි. හරි සම්පූර්ණයි. සීලෙන් සපරිපෝෂණය වෙලා මුළු ජීවිතේම තිසරණ සහිතව පන්සිල් රැකලා අවබෝධයක් ඇති වෙච්ච කාලේ ඉඳලා විශේෂ සිල් සමාදන් වෙලා මාස ගණන් ඉඳලා සමහර ගිහි අය දුතාංග දරලා පිරීලා තියෙන ජීවිතේ පිණින් වයෝවෘද්ධ වෙනකොට ගුණයිනුත් වයසට ගියා නම් මොනතරම් සතුටින් දැස පියාගන්න පුළුවන්ද? මේ අය කියන ඔබලාට ධනය හිග නෑ මහරජ. නමුත් ඒ තරම් ධන සම්පත් තිබිලවත් හිස් විදිහට මෙරලා යන්න එපා. එහෙනම් මොනවද මම කරන්න ඕනේ? ආන් ඒ වෙලාවේ කියනවා මහරජතුමනි තේ මාසං පදුමුත්තර භගවන්තං උපට්ඨාතුං වරං ගන්තා. මහරජතුමනි ඉල්ලනවා නම් වරයක් ඉල්ලන්න 3 මාසයක් පදුමුත්තර භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කරන්න. මේක තමයි ඉල්ලනවා නම් ඉල්ලන්න තියෙන එකම වරේ. මේක ඇහුවට පස්සේ රජුරු කුමාරයා කියනවා තුම්හේ මයං කල්ලාන මිත්තා නමේතං මිත්තං අත්ති තුම්හේ. බොහොම සතුටටපත් වෙලා කියනවා මිත්‍රවරුනි උඹලා වාගේ අයට තමයි කල්යාණ මිත්‍රයෝ කියලා කියන්නේ. උඹලා වාගේ අය තමයි යසුරු කරන්න ඕනේ. මේක තමයි ඉල්ලන්න තියෙන හොඳම වරය. මොකද භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කරන්න කාටවත් අවස්ථාව දෙන්නේ නැහැ. රජුරුවම තමයි ඒක කරන්නේ. එහෙනම් ඉල්ලන්න තියෙන අවස්ථාව මේකයි. කුමාරයා හිතුවා වගේම තාත්තා ගාවට ගිහිල්ලා දන ගහලා වැන්දහම යුද්ධයත් සංසිඳවලා ආපු නිසා සිප වැළඳගෙන කිව්වා මගේ පුතේ උඹට ඉල්ලන්න තියෙනවා නම් යම් දෙයක් ඉල්ලපම් මගෙන් ඕනෑම දෙයක් මං ඊ ඕනෑම දෙයක් දෙන්න ලෑස්ති කියලා. ඒකමයි අවස්ථාව සඳහන් කළා පිය මහරජතුමනි දෙන්නම දොයි කියන්නේ කියලා ඇහුවා. දෙනවමයි දෙන්නමයි කිව්වේ කියලා. එහෙනම් මහරජතුමනි පදුමුත්තර භාග්‍යතුන් වහන්සේට 3 මාසයක් වස් සමාදන් කරවගෙන උපස්ථාන කරන්න මට අවස්ථාව දෙන්න කියලා. ඒ වෙලාවේ නම් රජුරවන්ට තේරුණා වැරදුනා කියලා. රජුරෝ සඳහන් කළා පුත්‍රයාණෙනි ඒක හැර වෙන ඕනෑම එකක් ඉල්ලන්න කිව්වා. කියනකොටත් කිව්වා මහරජතුමනි ශ්‍රේෂ්ඨ ශාක්‍ය වංශයේ උතුම් ප්‍රතිපත්තිය විනාශ කරන්නද ලැහැත් වෙන්නේ. මේ වංශයේ ශ්‍රේෂ්ඨ රජවරු යමක් කිව්වොත් කිව්වම තමයි දෙපාරක් කතා කරන සිරිතක් නැහැ. දෙන්නම් කියලා බෑ කියන කතාවක් නැහැ ඒ රජවරු ගාව. ඔබතුමා මට කීවේ නෑ භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කරන එක හැර වෙන ඕන දෙයක් ඉල්ලන්න කියලා නෙමෙයි කිව්වේ. ඔබ කැමති ඕනම දෙයක් ඉල්ලන්න කියලා. මං කැමති දේ තමයි ඉල්ලුවේ. මට ඒක දෙනවා නම් දෙන්න නැත්තම් වෙන මොකුත් එපා කියලා. රජුරවන්ටත් කරගන්න දෙයක් නැතුව ගියා. නමුත් සඳහන් කළා පුතණුවනි මට නම් හා කියන්න පුළුවන්. නමුත් බුදුවරුන්ගේ හිත තේරුම් ගන්නවා කියන එක පහසු නෑ. ඉතින් භාග්‍යතුන් වහන්සේ කැමතිද නැද්ද කියලා මන් දන්නේ නෑ කියලා. ඒ වෙලාවේ සඳහන් කළා පියාණෙනි ඒ කටයුත්ත මට බාර දෙන්න. භාග්‍යතුන් වහන්සේ කැමතිද අකමැතිද කියන එක මම බලා ගන්නවා. හොඳයි එහෙනම් කිව්වා වෙන කරන්න දෙයක් නැතුව. බුදුරජාණන් වහන්සේ හොයාගෙන වැඩිය පදුමුත්තර භාග්‍යතුන් වහන්සේ. කොයිතරම් ශ්‍රේෂ්ඨද මේ පදුමුත්තර භාග්‍යතුන් වහන්සේ. ගිහි කාලේ නම උත්තර. ගිහිගෙන් අබිනිෂ්ක්‍රමණය කරලා 58 රියනක් උසයි. ලෞතර බුද්ධත්වයේ අබිනිෂ්ක්‍රමණය කරපු වහම වගේ ලබන බොහොම ඉක්මනට බුද්ධත්වයේ ලබන කෙනෙක්. ඒ මහා බෝසතාණන් වහන්සේ ලෞතර බුද්ධ රාජ්‍ය මුදුන්පත් කරගෙන
තමන් වහන්සේ වැඩ ඉන්න වජ්‍රාසනයෙන් බහින්ද බුද්ධත්වයේ ලැබලා 7 දවසක්ම වජ්‍රාසනයේ වැඩ ඉඳලා වජ්‍රාසනයෙන් බහින්ද සිරිපා ධාතුව මහ පොළොවට දිගු කරනවාත් එක්කම විශාල නෙළුම් මලක් පිපිලා තමයි ඒ සිරිපා ධාතුව පිළිගත්තේ. එතන ඉඳලා භාග්‍යතුන් වහන්සේ කොයි තරම් තැන්වල වඩින්නේ නැද්ද? පරිනිර්වාණ මංචකේ වැඩ ඉඳලා නැවත කවදාවත් මිහි කත ස්පර්ශ නොකරනද සිරිපාද පද්මයේ මහ පොළොවෙන් ඔසවලා ගන්න මොහොත යම් මොහොතක්ද ඒ මොහොත දක්වාම භාග්‍යතුන් වහන්සේගේ සිරිපා පිළිගන්න මේ නෙළුම් මල් පිපුණා. විශේෂයෙන් සඳහන් කරනවා ඒ නෙළුම් මලේ ප්‍රධාන පෙති නෙළුම් මල් වල ලොකු පෙති තියෙනවනේ. ඒ ප්‍රධාන පෙත්තක් රියන් 90ක් දිගයි කියලා. ඒක කොයිතරම් විශාල වෙන්නේ නැද්ද නෙළුම් මල්. ඊළඟට සඳහන් කරනවා රේණු නෙළුම් මලේ රේණු තියෙනවා. ඒක රේණුවක් රියන් 30ක් දිගයි කියලා. පෙත්තක් රියන් 90ක් දිගයි. රේණුවක් රියන් 30ක් දිගයි කියලා සඳහන් කරනවා. මැද කොටස රියන් 12ක් කියලා සඳහන් කරනවා. අපි නෙළුම් බට්ට කියලා කියන කොටස රියන් 12 බව සඳහන් කරනවා. භාග්‍යතුන් වහන්සේගේ සිරිපාද ධාතුව රියන් 11ක් කියලා සඳහන් කරන්නේ. ඊට පස්සේ සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේගේ උස 58 රියනක් කියලා. එහෙනම් එදා වජ්‍රාසනිය මත ඉඳලා මහ පොළොවට පය තබනවාත් එක්කම පිළිගත්ත මේ නෙළුම. එතන ඉඳලා කොයිතරම් ලක්ෂ වාරයක් කෝටි වාරයක් මේ මහ පොළොව ස්පර්ශ කරන්න ඇති වැලි නම් ස්පර්ශ වෙන්න දුන්නේ නැහැ. මල්ම පිපුණා. භාග්‍යතුන් වහන්සේ මලේ මැදට සිරිපා ධාතුව තියෙනකොට රියන් 30ක් විතර දිග මල් රේණු ගැලවිලා අහසට නැගිලා නැවත සුවඳ හමහම ශරීර ධාතුව ස්පර්ශ කරගෙන වැටෙනවා. පදමුත්තර භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී ශරීර ධාතුවෙන් ගලන බුද්ධ රශ්මිය සඳහන් කරනවා ෂඩ්වර්ණ රශ්මිය හරියට යන්ත්‍ර වලින් විදිනවා වගේ මේ ආලෝක කදම්බයන් හාත්පස විහිදෙන්න පටන් ගන්නවා කියලා. ඒ බුද්ධ ලීලාව, ඒ බුද්ධ ආශිර්ය හැමදාම තිබුණා. සංසාරේ කරපු මහා සුවිශේෂී මල් පූජාවක ආශිර්යයක්. හැම බුදුරජාණන් වහන්සේ කෙනෙක් වෙනුවෙන්ම මල් පිපෙනවා. අනික් බුදුරජාණන් වහන්සේලා අදිෂ්ඨාන කරන්න ඕනේ මල් පිපෙන්න. පදමුත්තර භාග්‍යතුන් වහන්සේට අදිෂ්ඨානයක් නැහැ. සිරිපා තබන තැන මල් පිපෙනවා. අපේ භාග්‍යතුන් වහන්සේටත් මල් පිපුණා. බුදුරජාණන් වහන්සේ සමහර දවස් වලට අපේ භාග්‍යතුන් වහන්සේත් පිණ්ඩපාතේ වැඩි සාමාන්‍ය භික්ෂුන් වහන්සේ නමක් වගේ. සමහර දවස් වලට තමයි අපරිමිත බුද්ධ ලීලාව ඇතුව පිණ්ඩපාතේ වැඩි. එහෙම වඩින දවස නම් අති ආශ්චර්යජනකයි කියලායි සඳහන් කරන්නේ. අනිත් දවසට සමහර වෙලාවට භාග්‍යතුන් වහන්සේ බුද්ධ රශ්මි ජාලාව සිවුර ඇතුලේ හංග ගන්නවා කියලා සඳහන් කරනවා. අඟුලිමාලයන් দমনය කරන්න ගිය වෙලාව. පොක්කුසාති මහරජුරු හොයාගෙන වැඩිය වෙලාව. නිරන්තරයෙන් ගලන බුද්ධ රශ්මිය හංගවගත්ත කියලා කියන්නේ. අනික් වෙලාවට බුද්ධ ලීලාවෙන් වඩිනවා. ආන්ගේ වඩිනකොට නම් භාග්‍යතුන් වහන්සේ සුගන්ධ කුටියෙන් එළියට බැහැලා පිණ්ඩපාතේ වඩින්න මාර්ගයට අවතීර්ණ වෙනවාත් එක්කම සඳහන් කරනවා වාතවලාහක දෙවියෝ පාරේ තියෙන කොළරොඩුව කොම අයින් කරනවා කියලා සියුම් සුළඟකින්. වැස්ස වලාහක දෙවියෝ ඊටාම සියුම් පිණි පොදක් භාග්‍යතුන් වහන්සේ වඩින මාර්ගයේ දිගේ මැදහල්ලා තියෙන දූවිලි නැගී කියලා. පාර දෙපස තියෙන තනකොළ පිණි බර වෙලා තියෙනවා. වලාකුළු වලට අධිපති දෙවියෝ භාග්‍යතුන් වහන්සේ වඩින මාර්ගයේ හිරු රශ්මිය මෝහ කරලා වලාකුලෙන් වියන් බඳිනවා කියලා සඳහන් කරනවා. ඊට අමතරව නැවත වතාවක් වාත වලාහක දෙවියෝ දෙපස ගස්වල පිපිලා තියෙන මල් හුළඟින් ඔසවලා අරගෙන මාර්ගයේ පුරාම හලනවා කියලා සඳහන් කරනවා. මුළු පාරම මල් පෙති ඇතුරුවා වගේ. භාග්‍යතුන් වහන්සේ
ඒ මාර්ගයේ වඩින්න සිරිපා ධාතුව තබන තැන සිරිපතුල පිළිගන්න නෙළුම් පිපෙනවා කියලා සඳහන් කරනවා. මහ වනාන්තර මැද්දෙන් වෙල්යායවල් මැද්දෙන් වැටිලා තියෙන මාර්ගයේ දිගේ වැඩම කරන භාග්‍යතුන් වහන්සේ අද අහවල් ගමටයි පිණ්ඩපාතේ වඩින්නේ. මේ අරන්නේ ඉඳලානේ වඩින්නේ. එමනම් අරන්නේ සොහොන හරහා මේ කැලෑවල් හරහා ගමට වඩින්නේ. ඉස්සර පින්නතුනි ගම නගරයේ සනිටුහන් කරලා කණු 4ක් හිටවනවා සීමාව. අපි ඒවට කියනවා ඉන්ද්‍රකීල කියලා. කවදාවත් එක හුළඟට වාතයට ජලයට හොලවන්න බෑ. අන්න ඒ ඉන්ද්‍රකීලේ ළඟට භාග්‍යතුන් වහන්සේ සිරිපා ධාතුව තියෙනවත් එක්කම ශරීර ධාතුවෙන් ගලන බුද්ධ රශ්මි ජහලාවේ වෙනසක් එක්ක බුදුරැස් කැට කැට විහිදෙන්න පටන් ගන්නවා කියලා කියන්නේ. එහෙම විහිදිලා ගිහිල්ලා ගමේ ගෙවල් වල බිත්තිවල වහලවල් වල මිනිස්සුන්ගේ ඇඟේ කඳු වල පර්වතවල අපූර්වට මේ ෂඩ්වර්ණ රශ්මිය විසිරෙන්න පටන් ගන්නවා. එතකොට ගමේ මිනිස්සු දන්නවා අද භාග්‍යතුන් වහන්සේ අපේ ගමට පිණ්ඩපාතේ වඩිනවා. අශ්වෝ කෑ ගහනවා, ඇත්තු කුංචනාද කරනවා. මිනිස්සු පැලඳගෙන ඉන්න ආභරණ හිමීට මිහිරි හඬක් නගනවා. මේ මිනිස්සු උදේ පාන්දරම ගිහිල්ලා නාගෙන පිරිසිදු වෙලා පිරිසිදු වස්ත්‍ර ඇඳලා ප්‍රණීත භෝජන හදාගෙන බලාගෙන ඉන්නවා භාග්‍යතුන් වහන්සේ වඩිනකන්. ඒ අපරිමිත බුද්ධ ලීලාවෙන් වඩින දවසට හැම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්ම මල් පිපුණා. මංගල භාග්‍යතුන් වහන්සේට විශේෂයෙන් නිරන්තරයෙන් මල් පිපෙනවා. මංගල භාග්‍යතුන් වහන්සේගේ කාලේ 10000ක් සක්වලට රැවුන්නේ කියලා සඳහන් කරනවා. සූර්යාගේ රශ්මියට වඩා හරි ප්‍රබලයි භාග්‍යතුන් වහන්සේගේ ශරීරයෙන් ගලන බුද්ධ රශ්මිය. හිරු බහැලා යනවා ලෝකයට රැවෙන්නේ. උදේට පිපෙන මල් උදේට පිපෙනවා. හවස පිපෙන මල් හවස පිපෙනවා. හවසට කුරුල්ලෝ කෑ ගහනවා. උදේට කුරුල්ලෝ කෑ ගහනවා. උදේයි හවසයි කෑ ගහන හැටි වෙනස්. මිනිස්සු ඒකෙන් තමයි දැනගන්නේ රැ වෙලා කියලා. නමුත් අඳුරක් නන්නේ. බුදුරජාණන් වහන්සේලේ තරම් සුවිශේෂී මහ ගුණ දරන අය අපේ භාග්‍යතුන් වහන්සේටත් එහෙම රශ්මියක් විහිදවන්න බැරි වුණේ බැරි නෑ. හැම බුදුරජාණන් වහන්සේලම සමානයි. නමුත් බෝධිසත්ත්ව කාලවල කරගත්ත විශේෂ පින්කම් නිසා තමයි මේ වෙනස්කම්. එනම් පදුමුත්තර භාග්‍යතුන් වහන්සේත් ඒ වාගේ මහ පුදුම ආසිරියකින් වැඩ හිඳ වදාළ බුදු කෙනෙක්. සුමන කුමාරයා භාග්‍යතුන් වහන්සේ හොයාගෙන ආරාමයට වැඩියා. සඳහන් කරනවා ඒ වෙලාව බුදුරජාණන් වහන්සේ දානි වළඳලා යන්තම් සුගන්ධ කුටියට පිටත් වුණා විතරයි කියලා. පිණ්ඩපාතේ වැඩම කරලා ආරණ්‍යයට වැඩලා දානි වළඳපු ගමම්ම විවේක ගන්නේ නෑ බුදුරජාණන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ මොන තරම්නම් කරුණාවන්තද. සඳහන් කරනවා දානේ වළඳලා උපස්ථාන ශාලාවේ පනවලා තියෙන ආසනේ වැඩ ඉඳගෙන බලාගෙන ඉන්නවා කියලා. කවුරු වෙනකන්ද? තමන් වහන්සේත් එක්ක පිණ්ඩපාතෙට පිටත් වුණ සියලුම භික්ෂුන් වහන්සේලා අරණ්‍යයට වැඩම කළා කියලා උපස්ථායකයන් වහන්සේලා දැනුවත් කළාගෙන් පස්සේ තමයි භාග්‍යතුන් වහන්සේ සුගන්ධ කුටියට වඩින්නේ. සියලු දෙනාම වඩිනකම් බලාගෙන ඉන්නවා. සමහර තැනක සමහර වෙලාවක කියනවා ඇහෙනවා කෝටියක් මව්වරුන්ගේ කෝටියක් පියවරුන්ගේ කරුණා ගුණයට භාග්‍යතුන් වහන්සේගේ කරුණා ගුණය උපමා කළ නොහැක කියලා. අම්මත් එක්ක දරුවෝ ගමනක් ගියාම සමහර දරුවෝ යම් යම් වැඩවලට පරක්කු වෙන්න පුළුවන්. අම්මා ගෙදර ඇවිත් වෙහෙස නිමා ගන්න ටිකක් ඇලවෙන්න පුළුවන්. දරුවෝ එන නිසා තාත්තා ඇලවෙන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ දන්නවා පිණිසුඟා වැඩපු මේ ස්වාමින් වහන්සේලා දාන වේලාවට කලින් අරන්නේට වැඩලා වළඳනවා කියලා. ඒක දන්නව නමුත් සියලු දෙනාම වඩිනකන් භාග්‍යතුන් වහන්සේ නෙමෙයි කුටියට වඩින්නේ. එහෙනම් අම්මට තාත්තට වඩා තමන්ගේ ශ්‍රාවක පිරිස පිළිබඳව විශේෂ හැඟීමක් තිබුණ බව පේනවා. එහෙනම් පදුමුත්තර භාග්‍යතුන් වහන්සේත් එදා දානේ වළඳලා ඒ සියල්ල නිමා කරලා කුටියට වැඩිය විතරයි කියලා සඳහන් කරන්නේ. සුමන රාජකුමාරයා ගිහිල්ලා මහරහතන් වහන්සේලාගෙන් අහනවා ස්වාමීනි මට භාග්‍යතුන් වහන්සේ මුණ ගැස්වන්න බැරිද? රහතන් වහන්සේ ලැබුවා රාජකුමරුවනි හිතුවද හිතෙන වෙලාවට භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න පුළුවන් කියලා. එහෙම මුණ ගැහෙන්න බෑ.
දෙවියෙකුට බ්‍රහ්මයෙකුටවත් එහෙම මුණ ගැහෙන්න බෑ. සුදුසු වෙලාවට මුණ ගැහෙන්න කියලා කිව්වා. ටික වෙලාවක් කල්පනා කරා මේ මහා ප්‍රඥාවන්ත කුමාරයා අහනවා ස්වාමීනි හැමෝටම නිතරම ළඟට යන්න බැරි වුණාට විශේෂයෙන් නිතරම ළඟට යන්න පුළුවන් භික්ෂුන් වහන්සේ නමක් ඇති නේද කියලා. එහෙම කෙනාට කියන්නේ වල්ලභ කියලා. නිතරම ඇසුරු කරන්න පුළුවන්. එහෙම වල්ලභ භික්ෂුවක් නැද්ද කියලා ඇහුවා. රහතන් වහන්සේලා සඳහන් කළා ඉන්නවා. ස්වාමීනි මට උන්වහන්සේ මුණ ගැහෙන්න පුළුවන්ද කියලා ඇහුවා. කුටියක් දිහාට උන්වහන්සේලාගේ අත දිගු කරලා පෙන්නලා කියනවා රාජකුමාරයන්නි අන්න අර කුටියේ ඉන්නවා සුමන කියලා භික්ෂුන් වහන්සේ නමක්. උන්වහන්සේ ළඟට ගිහිල්ලා කතා කරන්න. උන්වහන්සේ භාග්‍යතුන් වහන්සේට හරි වල්ලබයි. මේ පදුමුත්තර භාග්‍යතුන් වහන්සේගේ අග්‍රෝපස්ථායකයන් වහන්සේගේ නමත් සුමන, රාජකුමාරයාගේ නමත් සුමන. ගිහිල්ලා කතා කරලා මතක් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දකින්නයි ආවේ. උපස්ථායකයන් වහන්සේ දන්නවා මේ භාග්‍යතුන් වහන්සේගේම මල්ලි බව. ඒ හින්දා අදිෂ්ඨාන කළා මම සුගන්ධ කුටියේ ඇතුලේ කරන දේවල් මෙයාට පේන්න ඕනේ කියලා. ආපෝ කසිනේට සමවැදිලා භාග්‍යතුන් වහන්සේගේ සුගන්ධ කුටිය වටේම විශාල ජලතලයක් මවලා සුමනයන් වහන්සේ ජලතලයේ යටින් කිමිදිලා ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගේ කුටිය යත පතුල පලාගෙන මතුණා. මතුවලා මතක් කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ රාජකුමාරයා ඇවිල්ලා. ඒ කියන්නේ මේ රාජ්‍ය වෙන රාජකුමාරවරු හිටියේ නැද්ද? ඕනතරම් ඉන්නේ ඇති. නමුත් රාජකුමාරයා ඇවිල්ලා කියනකොටම මේ ආවේ සුමනයි කියලා දැනගන්න මොනතරම් විශේෂ වෙන්න ඇද්ද මේ කුමාරයා. භාග්‍යතුන් වහන්සේ ඇහුවා මොකටද කියලා. භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා. එහෙමනම් පිරිවණි ආසනයක් පනවන්න කියලා කිව්වා. කොහටද මේ පිරිවණ කියලා කියන්නේ? සංඝයා සමග සදහවත් දායක කාරකාදීන් සමග භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන තැන පිරිවණ, පිරිස එකතු වෙන තැන. බුද්ධ ආසනයක් අරගෙන නැවත පොළොව යටින් කිමිදිලා ජලතලයෙන් මතවලා ඒ පිරිවණෙහි බුද්ධ ආසනයේ පනවලා සුමන රාජකුමාරයාට කිව්වා භාග්‍යතුන් වහන්සේ තින්ට වඩිනවා. බලාගෙන ඉඳලා භාග්‍යතුන් වහන්සේ මුණ ගැහිලා භාග්‍යතුන් වහන්සේට ආරාධනා කළා. සතුටු ස්වාමීජී කතා කරලා කරුණ කියලා මේ සැරේ වසට ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ ආරාධනාව පිළිගත්තා. 7 දවසක් දන් දීලායි මේ ආරාධනාව කරන්නේ. සතුටු ස්වාමීජී කතා කරලා දන් දෙන්න අවසර ඉල්ලගෙන 7 දවසක්ම දන් දෙනවා. ඒකට කියන්නේ කඳවුරුබත් දෙනවා කියලා. දන් දීලා තමයි මතක් කරන්නේ. ආරාධනාව පිළිගත්තට පස්සේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එහෙනම් මම පිටත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ මට ඒ වෙනුවෙන් තව වැඩ තියෙනවා. මං සියල්ල ඉවර කරලා බුදුරජාණන් වහන්සේට පණිවිඩයක් එවනවා. භාග්‍යතුන් වහන්සේ වඩින්න. ගෙදර ගිහිල්ලා මාලිගාවට ගිහිල්ලා තාත්තට කියලා තමන්ගේ පිරිසත් එක්ක වහාම පිටත් වුණා. යොදුන් කීයක් යන්න ඕනේද? යොදුන් 120ක් යන්න ඕනේ තමන් ඉන්න බෝජගාමේට. භාග්‍යතුන් වහන්සේ දවසට වඩින්නේ යොදුනයි. ඒක හැම බුදුරජාණන් වහන්සේ නමක් මෙහිමයි. යොදුනක් වැඩලා නතර වෙනවා. එහෙමනම් පින්නතුනි දැන් යොදුනෙන් යොදුන පන්සල් හදන්න ඕනේ. පන්සල් 120ක් හැදුවා. භාග්‍යතුන් වහන්සේ තනියමද වඩින්නේ? බුද්ධ ප්‍රමුඛ ලක්ෂයක් මහරහතන් වහන්සේලා. සුළුපටුද වැඩේ කියලා හිතන්නකෝ. ලක්ෂයට වැඩ ඉන්න පුළුවන් පන්සල් 120ක් හදන්න. මේ මහා ශ්‍රද්ධාවන්තයෝ. සසර පින් කරපු අයට හිතුන දේ හිතිච්ච වෙලාවේ කරන්න ධනෙ තිබුණා. ඒකයි මේ ශාසනයේ හැම වෙලාවෙම අනුදැනවදාලේ දානපතීන් හැටියට දන් දෙන්න කියලා. පන්සල් 120ක් හදලා බෝජගාමයට ගිහිල්ලා වෙනම විවේක ප්‍රදේශයකට ගිහිල්ලා තවත් කෙනෙකුට අයිති බිම්කඩක් කහවණු ලක්ෂයකින් මිලට අරගෙන අපූර්ව ආරණ්‍ය සංකීර්ණයක් හැදුවා. ලක්ෂයකට වැඩ ඉන්න ඕනේ. සුගන්ධ කුටිය වෙනම, උපස්ථායක කුටිය වෙනම, අග්‍ර ශ්‍රාවක කුටි වෙනම,
අනික් මහරහතන් වහන්සේලාට කුටි වෙනම මේ සියල්ල පිළියෙල කරලා පණිවිඩයක් ඇරිය ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් වඩින්න කාලයයි. යොදුන් 120 වඩින්න මාස 4ක් යනවා. මේ හැම අරණ්‍යයක් ගානේ ලක්ෂයකට දන් දෙන්න ඕනේ හැමදාම. ඒවටත් පිරිස් නතර කරන්න ඕනේ. ලක්ෂයකට දන් දීලා උපස්ථාන කරන්න කී දෙනෙක් නවත්තන්න වෙන්නේ නැද්ද? මොන තරම් ලෝකෙ මිනිස්සු ඉන්නේ නැද්ද? අද ලෝකෙ මිනිස්සු නැත්තේ ඇයි? ඒකට කරුණු වෙනම භාග්‍යතුන් වහන්සේ පෙන්නලා තියෙනවා එදා තරම් අද මිනිස්සු නැත්තේ ඇයි කියලා. එහෙම සඳහන් කරලා තියෙන පළෝක සූත්‍රය. ඒ කාරණාව පැහැදිලි කරන්න කාලය ගන්නෙ නැහැ. මේ මොනොත් ධර්ම කාරණාව තවුඟක් ඉතුරු වෙන නිසා. තමන්ගේ භෝජගාමයට භාග්‍යතුන් වහන්සේ වැඩම කරගත්තාම මේ රජතුමා සුමන රජුරුවනේ තමන්ගේ පුතුන්ටයි ඇමතිවරුන්ටයි කියනවා මේ ලැබිච්ච මනුස්ස ජීවිතයෙන් නෙලා ගන්න තියෙන උපරිම ඵල මම නෙලන්න ඕනේ. මේක හිස් ජීවිතයක් නොවෙන්න ඕනේ. මේක අඳුරු ජීවිතයක් නොවෙන්න ඕනේ. අන් ඒකින්ද මම අදින් පස්සේ රාජ්‍ය විචාරන් දෙන්නේ. මම බුදුරජාණන් වහන්සේ ළඟ 3 මාසයක් දසසිල් සමාදන් වෙනවා. මට වස්ත්‍ර දෙකක් ඇති. මිල මුදල් රන් රිදී මුතු මැණික් ගැන මගෙත් එක කතා කරන්න එපා. ඒ සේරමත් රාජ්‍යත් මාලිගාවත් අතහැරලයි මම යන්නේ. ලක්ෂයක් මහරහතන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේත් එක්ක වස් සමාදන් වෙනවා. උපස්ථාන කරන්න අවශ්‍ය සියලුම දේවල් මෙහෙමයි කෙරෙන්න ඕනේ කියලා අමාත්‍ය මණ්ඩලයටත් දරුවන්ටත් උපදෙස් දුන්නා. සියල්ලත් හැරලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ වස් සමාදන් වෙලා සුමන අග්‍ර ශ්‍රාවකයන් වහන්සේගේ කුටිය සමීපේ සුමන රජුරුව නතර වෙලා අග්‍ර උපස්ථායකයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට වත කරන දිහා බල සතුටු වෙවි ශක්ති ප්‍රමාණයෙන් උපස්ථාන කළා. එහෙම උපස්ථාන කර සුමනයන් වහන්සේගේ විශේෂත්වය බල ඒ වෙලාවේ තමයි තීරණය කරන්නේ මටත් කවදා හරි ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් ළඟ මෙවන් අග්‍ර උපස්ථායකයෙක් වෙන්න ලැබුණ නම් මොනතරම් වාග්ය සම්පන්නද කියලා. ඔය ආරමුණ හිතේ තියාගෙන 3 මාසෙම දසසිල් අරගෙන බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළා. වස් කාලයේ නිමා වුණා. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ මහා පවාරණයෙන් වස් පවාරණය කළා. සුමන රජුරු ඊට පස්සේ රාජමාලිගාවට ගිහිල්ලා විශේෂ පින්කම් ලෑස්ති කරලා විශේෂයෙන් ආයෙත් දන් දුන්නා. 3 මාසෙන් පස්සේ ආයේ විශේෂ දන් දුන්න තමනුත් මැදිහත් වෙලා. අර 3 මාසෙ උපස්ථාන කරගත්තා. එහෙම දන් දීලා අන්තිම දවසේ 3 සිවුරු මහලා ලක්ෂයක් මහරහතන් වහන්සේලාගේ පය පාමුල තියලා පූජා කළා. මේ ශාසනීය පරිස්කාර පූජාවල් උපහාර පූජාවල් විශේෂයෙන් පූජා කරලා තියෙන්නේ අද වගේ අතට නෙමෙයි පය පාමුල තියලා. ඒක විශේෂ පිළිගැන්වීමක්. එhmenan ලක්ෂයක් මහරහතන් වහන්සේලාට 3 සිවුරු පූජා කරලා පින්කම අවසාන පින්කමත් කරලා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා අවසර ඉල්ලලා භාග්‍යතුන් වහන්සේට මතක් කරනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මුලින්ම භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා 7 දවසක් හඳ උරුබක් දන් දීලා මං ආරාධනා කළා වස් සමාදන් වෙන්න වඩින්න කියලා. මාස 4ක් යදුන් 120ක් වඩින මාර්ගයේ ආරාම හදා ලක්ෂයක් මහරහතන් වහන්සේලා ඇතුළු භාග්‍යතුන් වහන්සේට දන් දුන්නා. 3 මාසයක් උපස්ථාන කරගෙන සිව්පසේ පිළිගැන්වුවා. පවාරණයෙන් පස්සේ නැවත මහ දන් දුන්නා. ස්වාමීනි මේ පින්කම් කලේ සක්විති වෙන්නවත් සක්‍ර දේවේන්ද්‍ර වෙන්නවත් මාර දිව්‍ය පුත්‍රයා වෙන්නවත් නෙමෙයි. එකම පරමාර්ථයක් අරමුණේ තියාගෙන එකම කාරණාවක් මුදුන්පත් කරගන්න හිතේ තියාගෙනයි මම මේ පින්කම් කළේ. ඒ වෙන මොකක්වත් නෙමෙයි ස්වාමීනි.
භාග්‍යතුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක සුමනයන් වහන්සේ යම්සේද උන්වහන්සේ භාග්‍යතුන් වහන්සේට යම්සේ වල්ලබද ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් ළඟ අතිශයින්ම භාග්‍යතුන් වහන්සේට වල්ලබ වෙච්ච ළඟ ඉඳගෙන උපස්ථාන කරන්න වාග්ය ලැබෙන අග්‍ර උපස්ථායක කෙනෙක් බවට පත් වෙන්න ප්‍රාර්ථනා කරලා පාරමිතා පුරන්න හිතක් ඇති කරගෙනයි මේ පින්කම් ඔක්කොම කළේ. ස්වාමීනි මට ඒක මුදුන්පත් කරගන්න පුළුවන්ද කියලා ඇහුවා. පදුමුත්තර භාග්‍යතුන් වහන්සේ අනාගත ඥානයේ මෙහෙवला මේ කාරණාව දිහා බලලා මහා කල්ප ලක්ෂයක් පින්නතුනි පාරමිතා පුරන්න ඕනේ අග්‍රපස්ථායක වෙන්න. 80 මහා ශ්‍රාවක වෙන්නත් එහෙමයි. ඒක මුදුන්පත් වෙනවද මොහොත? ඒසෙමයි. තවත් මහා කල්ප ලක්ෂයකින් මැත්තේ ජම්බුද්දීපේ ඔක්කාක රාජ පරම්පරාවේ ශාක්‍ය වංශයේ සුද්ධෝදන නම් මහරජ කෙනෙකුට දාව මහා මායානන් දේවින් වහන්සේ නමක් කුස පිළිසිඳ ගන්න සිද්ධාර්ථ නම් මහ බෝසතාණන් වහන්සේ උන්වහන්සේගේ ශාසනයේ දීර්ඝ කාරණාවක් පැහැදිලි කරනවා මෙතන. 29 අවුරුද්දක් ගිහි ජී වාසය කරලා 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරලා 35 වෙනි අවුරුද්දේ ලෞතර සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරන ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ආනන්ද නමින් මේ අග්‍රපස්ථායක තනතුර ඔබට ලබන්න වාග්ය තියෙනවා කියලා විවරණය ලැබලා දුන්නාම මොන තරම් ප්‍රීතියෙන් ප්‍රමුදිත වුණාද සඳහන් කරනවා. ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ආනන්ද නමින් අග්‍රපස්ථායක වෙලා භාග්‍යතුන් වහන්සේ වඩින තැන භාග්‍යතුන් වහන්සේගේ සිවුරු පිරිකර අරගෙන පසු ගමන් කරනවා. හෙට මට මේ අවස්ථාව ලැබෙනවා කියන හැඟීමෙන් වගේ මේ මහ කල්ප ලක්ෂයම පාරමිතා පිරුවා කියලා. හරියට හෙට ලැබෙන්න තියෙන දෙයක් වගේ අනලස්ව පාරමිතා පිරුවා. එතකොට පින්නතුනි අග්‍ර උපස්ථායක බෝධිය ප්‍රාර්ථනා කරලා තියෙන්නේ වස්පින්කමක් කරලා. එහෙමනම් පහුගිය 3 මාසේ දායක පාර්ශවයට මොන තරම් පින් රැස් කරගන්න තිබිච්ච කාල පරිච්ඡේදයක්ද? ඒ කාල පරිච්ඡේදය දැන් ගෙවිලා ඉවරයි. මේ වාගේ මහා ශ්‍රද්ධාවන්තයෝ මේ රට පුරාම නෙමේ බුදුදහම පවතින හැම රටකම සංඝයා වහන්සේලාට වස් ආරාධනා කරගෙන තමන්ට ලැබිච්ච උතුම් මනුෂ්‍ය ජීවිතේ නිෂ්පල හිස් ජීවිතයක් බවට පත් නොකරගන්න අප්‍රමාණව වීරිය වැඩුවා. පන්සිල් ඉක්මවා ගියපු සීලයක් සමාදන් වෙනවා කියලා සඳහන් කළේ. අටසිල් සමහර කෙනෙක් සිල්පද 6ක් සමාදන් වෙලා හිටපු අය ගැන අපේ ශාසනය සඳහන් කරනවා. ඒක අති විශේෂ සීලයක්. මොකක්ද එතකොට 6 වෙනි සිල්පදී? විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මේ සිල්පදී ඒ විශේෂ වෙන්නේ ඉච්චර. මේක හරි ගැඹුරු සිල්පදයක්. සමහර කෙනෙක් නම් ඔක තේරුම් ගත්තේ නැහැ. ඒකනේ සමහර අය අහන්නේ කෑම කෑවා කියලා අපාය යනවද? සමහර අය තර්ක කරනවා එහෙම. බඩගින්නේ නිවන් දකින්න පුළුවන්ද? එහෙම තර්ක කරන ගිහි අය ඉන්නවා හරියට. කෑම කෑවා කියලා අපාය යන්නේ නැති බව ඇත්ත. නමුත් නිවන් දකින්න ඉක්මන් කරන්නයි මේ සිල්පද පනවලා තියෙන්නේ. පන්සිල් වලින් පස්සේ පනවපු සිල්පද 5. ඒ සිල්පද වලට කියන්නේ ප්‍රඥප්ති වද්‍යයි කියලා. ඒක භාග්‍යතුන් වහන්සේගේ ප්‍රඥප්තිය. නිවන් දකින්න ඉක්මන් කරන අයට මේ ප්‍රඥප්තිය. කෙනෙකුට හිතෙන්න පුළුවන් ආහාර වේලක් ගත්තා කියලා මොකද්ද තියෙන ලොකු දෙය කියලා. මේ ආහාරය නිසා අපට ඇති කරන තණ්හාව සර්වඥතා ඥාණයෙන් දැක්ක මිසක් සාමාන්‍ය කෙනෙකුට හිතෙන්නේ වැටහෙන්නේවත් නැහැ. ඒක එක තැනක පැහැදිලි කළා. මේ තණ්හාව දියුණු කරන්න මූලික හේතුවක් ආහාරය. අන්න ඒකයි දේශනා කළේ පුළුවන් නම් 3 වේලෙන් 1 වේලක් අත්හරින්න කියලා.
ඒක භික්ෂුන් වහන්සේලාට ශික්ෂාපදයක්මයි. උන්වහන්සේලා ඒක යාව ජීවෝම ආරක්ෂා කරනවා. බුද්ධ ගෞරවය නිසා. දායක කාරක ආදීන් මාසෙකට එක දවසක් ඒ සිල්පදේ සමාදන් වෙනවා. ඒකත් සම්පූර්ණ නෑ. එහෙමත් නිවන් දැක්ක හැකිද කියලා තමයි හිතන්න වෙන්නේ. ඒ උදේ 6ට විතර ගිහිල්ලා අටසිල් ගන්නවා. හැන්දෑවේ 5 විතර වෙනකොට ගෙදර යනවා. උදේ අටසිල් සමාදන් වෙච්ච තැන ඉඳලා දවල් මධ්‍යාහනයේ පහු වෙනකන් 100 වතාවක් කෑම කෑවත් ශික්ෂාපදේ කැඩෙනවද? එහෙම කැඩෙන්නේ නැහැ. ඒක කැඩෙන්නේ මධ්‍යාහනයෙන් පස්සේ. එතකොට ඒක රැකිලා තියෙන පැය කීපයයි. එතකොට අපි විශේෂ උත්සාහයක් කරලා තියෙනවද? ආයෙ හවස ගිහින් ගෙදර කෑම කනවා. විශේෂ උත්සාහයක් නම් කිරිලා නැහැ. ඉතින් ඒ හින්දා අපි මෙහෙමම හිටියොත් සංසාරේ හුඟ ඈතයි. ගිහි අයටත් මේ ශික්ෂාපදේ රකින්න බැරි කමක් නැහැ. නිවන් දකින්න එච්චර හදිස්සි නෑ. හදිසි නෑ කියන්නත් පුළුවන්. හැබැයි සසර හරි භයානකයි. ඒ හින්දා 3 වේලෙන් එක වේලක් අතහැරියාම ආනිසංස 5ක් ලැබෙනවා කියලා කීටාගිරි සූත්‍රයේ දේශනා කළේ. නමුත් මම බොහොම කෙටියෙන් සිහිපත් කරන්න හැදුවේ මේ සමහර අය 6 වෙනි ශික්ෂාපදයක් රැකගෙන හිටිය කියන එක පැහැදිලි කරන්න. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ ආහාරයේ තෘෂ්ණාව ඇති කරවන්නේ දිවේ රස තණ්හාව. ඒකනේ අපිට විවිධ රස ඕනේ වුනේ. අද ගෙදර කෑම කනවා. දවසකට එළියට ගිහිල්ලා කඩේකින් කෑම කනවා. තව දවසක විශේෂ දේවල් ගෙනල්ලා හදලා අනුභව කරනවා. මෙහෙම දිව ඉල්ලන දේවල් දෙන්න ලොකු තණ්හාවක් තිබුණා. තව මේක ගැඹුරට ගිහිල්ලා කල්පනා කරලා බැලුවොත් අවුවේ පිච්චි රෑ වෙනකන් වැඩ කෙරුවෙත් වැස්සේ තෙමි රෑ වෙනකන් වැඩ කළෙත් එළි වෙනකන් නිදි මරාගෙන මුරකාර සේවාවල් වාගේ රාජකාරී කළෙත් තව වැඩ කරන තැන් වල එළි වෙනකන් වැඩ කළෙත් මේ හරි හම්බ කරපු වාගේ අන්තිම කාරණාව මොකද්ද? බඩට කාලා ජීවත් වෙන්න ඕනේ කියන තැන. එහෙනම් මේ කෑම තණ්හාව කියන එක සුළුපටුද? ඒක සුළුපටු නෑ. දිවේ රස රාගය උපදිනවා. දිවේ රාගය ඉපැද්දුවා නෙමෙයි, ඇහෙත් රාගය ඉපැද්දුවා. මේ ආහාරයට පුළුවන් ද ඇහි රාගය උපද්දවන්න? එහෙන් රස බලන්න බෑ. එහෙනම් කොහොමද මේ ආහාරයේ ඇහැ තණ්හාවට අරන් ගියේ? ඒ වර්ණ පාට එක බීම ಜಾති කෑම ಜಾති දැක්කහම ඒ කෑම මේසේ දැක්කහම ගිහි අය ඕන තරම් ඔය ආපන ශාලාවල මංගල උත්සවට එහෙම සහභාගී වෙනවන්නේ. ඒ පිඟන් සරසලා තියෙන හැටි දැක්කහම ඒ ලස්සන පිටෙන්නේ නැද්ද? කොච්චර ලස්සනද ඒක? අනුභව කරනවට වඩා බලාගෙන ඉන්න කැමති. අන්න ඒක නිසා රූප රාගය එහි ඇති කළා. ආහාරය. කනේ ඇති කරනවා ශබ්ද රාගය. කොහොමද ආහාරයේ ශබ්ද රාගය ඇති කරන්නේ? ඒ පින්නතනේ අපි කියමු මොනවා හරි බදිනවා ගෙදර. චාත්තියට දානවා, සද්දය ඇහෙනවා, පුපුරනවා, බැදෙනවා. තණ්හාව ඇති කරන්නේ නැද්ද? ඒ ආහාර බෙදෙන හඬ. දැන් මේ මාළු පින්න ලිපි. ඒක දැන් මදගින්නේ පැහෙනවා. අර මැද්දෙන් අර වැහි බින්දු වැටෙනකොට වතුර ඉස්සෙනවා වගේ බුබුලු නගනගා මැද්දෙන් පැහෙනකොට හඬක් නැගෙන්නේ නැද්ද? අන්තිමට මුල් කිරි ටික දාලා ඒක පැහෙනකන් තියෙනකොට 아무තු හඬක් නැගි පැහෙනවා ඒක. ආන්ගේ හඬ කනට හරි මිහිරි. තව ටිකකින් උණුයෙන් මේකත් එක කැම කන්න තියෙනවා නම් හරි කැමති. ශබ්ද රාගය ඇති කළා. සුවඳ ආහාර සුවඳ කොහොමත් බඩගින්න වැඩි කරනවා. එහෙනම් ගහන රාගයත් ඇති කළා. පොට්ටබ්බ රාගයත් ඇති කරනවා. ස්පර්ශය කියන කාරණාව හුඟක් කරුණු එක විස්තර කරන්න පුළුවන්. සමහර ආහාර ගන්නකොට අපි කියන්නේ කවුද මේක හැදුවේ? බොහොම හොඳයි, හරි මෙලෙකයි. එහෙම කියන අවස්ථා එහෙනම් පොට්ටබ්බ රාගය ඇති කළා. එහෙනම් දැන් ආහාරය ඉන්ද්‍රියන් පහම ආක්‍රමණය කරලා තියෙනවා. සුළුපටු තණ්හාවක් කියලා හිතෙනවද එතකොට? ආන් ඒකට භාග්‍යතුන් හසු උදාහරණයක් දැක්වුවා. පාරවල් 5ක් තියෙනවා. එක හොරෙක් ඉන්නවා.
මේ පාරවල් පහේම යන මිනිස්සුන්ට මේ හොරා කරදර කරනවා. අද හොරා මොන පාරේ ඉඳීද දන්නේ. මිනිස්සු බයයි. හැබැයි කට්ටියම එකතු වෙලා එක හොරානේ ඉන්නේ. හොරා මැරුව දවසට පාරවල් පහේම යන අයට නිදහස්. මෙන්න මේ ආහාරයේ පිළිබඳව තියෙන රස රාගය නැති කරගන්න පුළුවන් වුණොත් මේ ඉන්ද්‍රියන් පහෙන්ම උපදින කෙලෙස් කොච්චර නැති කරන්න පුළුවන්ද? අතීතයේ සමහර අය 6 වෙනි ශික්ෂාපදයක් සමාදන් වෙලා හිටියා. සික්කමානා කියලා විශේෂ පිරිසක් පිළිබඳව අපේ ධර්මයේ සඳහන් කරනවා. ඉතින් ඒ වගේ සමහර අය ශික්ෂාපද 6ක්, සමහර අය 8ක්, සමහර අය 9ක්, සමහර අය ගෘහස්ත දස සීලයේ සමාදන් වෙලා 3 මාසෙම මිල මුදල් වලින් අයින් වෙලා විශේෂ කැපකිරීමක් කළා සතර අපායෙන් නිදහස් වෙන්න හිතාගෙන. ඒකට වීරිය වඩන්න තියෙන කාලේ තමයි මේ තියෙන්නේ. හැමදාම ඔහොම ඉන්න බෑ. හැමදාම බණ අහන්නත් බෑ පින්නතුනි. අද කන් දෙක ඇහුණට අපේ වැඩ ඔක්කොම ඉවර වෙලා වැඩ පොළොවලින් නිදහස් වෙනවා කියන කාලේ එනකොට කන් දෙක ඇහෙන්නේ. එදාට ගිහිල්ලා ඉඳගෙන හිටියට වැඩක් නෑ. බණ පොත ගත්තට කියන්න බෑ. මේ දවස්වල අපේ අය හිතන්නේ නැතුව ඇති. ඔබ මොන තරම් වාසනාවන්තද කියලා. අහලා තියෙනවද සමහර කාලවල සමහර අය එක බණ පදයක් අහන්න ජීවිතේ පූජා කළා. එක බණ පදයක් අහගන්න ජීවිතේ පූජා කළා. දහම් සොඬාදී රජවරු. නමුත් ඒ එක බණ පදයක් අහන්න ඉච්චර ධර්මයේ දුර්ලභයි. කියන කෙනාගේ බරට රත්තරන් දෙනවා බණ පදයක් අහගන්න. තමන්ගේ බරට රත්තරන් දීලා බණ පදයක් අහනවා. ඒ තරම්ම ධර්මය දුර්ලභයි. අද පොත් සාප්පුවකට ගියහම අල්මාරි පුරවල ත්‍රිපිටකය. තේරෙන්නේ නැද්ද කොච්චර වාසනාවන්තද කියලා. නමුත් බෞද්ධයෝ හැටියට ඉපදිලා බෞද්ධයි කිය ඉඳලා මැරිලා යනවා ත්‍රිපිටකය දැකලත් නෑ. ත්‍රිපිටකයේ තියෙන අල්මාරිය වහලා අපි වෙන වෙන දේවල් කිය ඉඳලා නොඑක් දේවල් දොඩෝලා හිස් මිනිස්සු හැටියට මැරෙනවා. වයසේ අග්ගිස්සට ගිහිල්ලා සමහර අය ඇවිල්ලා හිත රිදව ගන්න කියනව නෙමෙයි. අපේ හාමුදුරනේ නිකන් ඉන්න වෙලාවට කියවන්න සරල පොතක්වත් දෙන්නකෝ කියනවා. සරල පොත්ම කියවලා නිවන් දකින්න පුළුවන් නම් ලොකු දෙයක්. ගැඹුරු ධර්මයක් දකින්න එදාට බැරුව යනවා. ඒ තේරෙන්නෙත් නෑ. තව ටිකක් යනකොට කියවන්න පේන්නෙත් නෑ. බණ අහන්න කන් ඇහෙන්නෙත් නෑ. ඉඳගෙන ඉන්න කොන්ද වළංගුත් නෑ. ඔබත් එතෙන්ට යනවා. මමත් එතෙන්ට එනවා. එහෙම වෙන්න කලින් කරගත යුතු දේ කරගන්න ඕනේ. ආන් එහෙම කළ යුතු දේවල් අතර අති සුවිශේෂී කාල පරාසයක් තමයි අපි මේ පහු කරලා තියෙන්නේ. නැවත ඒ කාලේ ඉන්නේ ඊළඟ අවුරුද්දට. මේ බණ අහන අයගෙන් කීයෙන් කී දෙනෙක් ලබන වස වෙනකන් ජීවත් වෙයිද? කීයෙන් කී දෙනෙක් ජීවිතෙන් සමුගනියද දන්නේ. අපරාධී ඒ 3 මාසේ ප්‍රයෝජන ගත්තේ නැත්නම් අපරාධයක්මයි. නමුත් මේ සදහැවතුන් මං හිතන්නේ මේ බොහෝ දුර බැහැර ගෙවාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ බොහොම ශ්‍රද්ධාවෙන් විනයානුකූලව නිවැරදිව ශ්‍රේෂ්ඨ මහ පිංකමකට දායකත්වයේ දීලා සම්මාදන් වෙලා සතුටු වෙලා ජීවිතේ කුසලයෙන් පරව ගන්න. දහම් කරුණක් අහලා කරුණු දක්වලා කරුණු දැනගෙන සමාදන් වෙලා ඒ මත ජීවිත පෝෂණය කරගන්න. බොහෝ දෙනා අතර වීරිය වඩන සසර පින් තියෙන පිරිසක්. එහෙමනම් අද මේ ශ්‍රේෂ්ඨ පින්කම් රාශියක් ආරණ්‍ය සේනාසනයේ මුල් කරගෙන සිදු කළා. 3 මාසයක් භික්ෂූන් වහන්සේලාට අඩු නැතුව අප උපස්ථාන කරන්නට යෙදුණා. හොයලා බැලුවා. ගිලන් අවස්ථාවන් වල විශේෂයෙන් පිහිට වුණා. සිව්පසයෙන් උන්වහන්සේලාට පිළිසරණ වුණා. සසර මඟ කෙරවල කරගන්න, වීරිය වඩන්න, ගුණ පුරන්න,
උන්වහන්සේලාට අපමණ දායකත්වයක් ලැබලා දුන්නා. ඒ තුලින් බොහොම පින් රැස් කරගෙන කුසලයෙන් පිරීලා පෝෂණය වෙලා ඉන්න පිරිසක්. එහෙමනම් අද ඒ කාරණාවේ මල් පල දරන මොහොත. 3 මාසයක් පින් කරලා අපි ඒක මුදුන්පත් කරගත්ත දවසේ. සුමන රාජකුමාරයා වගේ උතුම් ප්‍රාර්ථනාවල් කරනවා නම් ප්‍රාර්ථනා කරන්න තියෙන හොඳ දවස. අපේ වස් කාලේ අපේ ආරණ්‍ය චීවර පූජා පින්කම ඉවර කරන දවස. මේ බුද්ධ ධර්මයේ ප්‍රාර්ථනාවක් කරන්න ඕනේ පින්නතුනි. සමහර කෙනෙක් නම් විරුද්ධයි ප්‍රාර්ථනා කරනවට. ඒ ධර්මයේ දන්නේ නැති හින්දා. අපේ බුදුරජාණන් වහන්සේ එකපාරම නිවන් දකින්න කියලා කාටවත් දේශනා කළේ නැහැ. පින් රැස් කරගන්න. පින් රැස් කරන්න සසරට හම්බ වෙන්නේ සැප. එහෙනම් සැපත් විඳින්න. පිනුත් කරන්න සැපත් විඳින්න. ඒ සැප විඳිනවා කියලා කියන සතර අපායට නොයා සැප විඳිනවා. ඒ සැප කෙරවල නිවන් දකින්න. මම නිවන් දකින්න ඕනේ කොහොමද? ඒක තීරණය කරන්න ඉපේ පින්නතුනි. මම නිවන් දකින්න ඕනේ කොහොමද? ඒ නිවන් දකින්න හැටි ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඒකයි කිව්වේ ඊටාම ඉක්මන් භවයක. දැන් අපි සමහරලාට මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ ළඟ නිවන් දකින්න ප්‍රාර්ථනා කරනවා. මේ නොඑක් ප්‍රාර්ථනාවල් අපි ගාව තියෙනවා එහෙම. එහෙම ප්‍රාර්ථනා කරන එක ශාසනයේ තරම් ප්‍රඥා ගෝචර නැහැ. මේ ශාසනයෙන් වෙන්නත් පුළුවන්. මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ ළඟ වෙන්නත් පුළුවන්. එතනත් බැරි වුණොත් මහා කල්ප අසංකේයයක් බුද්ධ ශූන්‍යයි. නමුත් මහා දුෂ්කර කාලයෙන් පස්සේ පහළ වෙන පළවෙනි භාග්‍යතුන් වහන්සේ ළඟ වෙන්නත් පුළුවන්. කොතන වේවා ඊ타ම ඉක්මන් භවයක. ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවකින් සැප සහිතව රහත් වෙන්න තියෙනවා නම් ඒකටයි අපි හැමෝම කැමති. චක්කුපාල මහරහතන් වහන්සේ මොනතරම් වීරිය වැඩුව දවසනේ දැස පුපුරලා ගියා. අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේ මහා කල්ප ලක්ෂයක් පාරමිතා පුරලත් මාස ගානක් සක්මන අධිෂ්ඨාන කළා. අග්‍රෝපස්ථායක ආනන්ද ස්වාමින් වහන්සේ ඒ වගේම පින්නතුනි මහමුගලන් මහරහතන් වහන්සේ දවස් 7ක් විතර එක දිගට සක්මන් කරනවා. ප්‍රතිපදාව ලේසිද? දවස් 7ක් එක දිගට සක්මන් කරනවා කියහම පහසුද? මාස ගානක් එක දිගට සක්මන් කරනවා. වාඩි වෙනවා විතරයි සඳහන් කරනවා කොන්දවත් ටික කැල කරන්නේ අංශක 90ට ඉඳගන්නේ. මාස ගානක් පහසුද? ආන් ඒකයි ප්‍රාර්ථනා කරන්න ඕනේ සැප සහිත ප්‍රතිපදාවෙන්. එහෙම දුකක් වෙන්න එපා. රුක්ෂ මූලයක ගිරි ගුහාවක මාස ගානක් අවුරුදු ගානක් දුක් විඳගෙන විදර්ශනා වඩන්න වෙන්න එපා. යම් මොහතක වාඩි වුණා නම් අදිෂ්ඨාන කරලා දුකක් කරදරයක් නැතුව රහත් වෙලා නැගිටින්න පුළුවන් වෙන්න තිබුණා. කවුරු වගේද? අපේ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් ශාක්‍ය වංශයෙන් කෝලිය වංශයෙන් පැවිදි වෙච්ච 250 කුණාල පොකුණ ළඟදී සෝවාන් වෙලා 500 දෙනෙක් වංශ දෙකෙන් 250 භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා හිමාල පර්වතයේ උඩ භාග්‍යතුන් වහන්සේට වැඳලා කමටහන් ගත්තා. පළවෙනි එක්කිනා ගිහිල්ලා වාඩි වුණා. 500 වෙනි එක්කිනා කමටහන් අරගෙන ගිහිල්ලා වාඩි වෙනකොට පළවෙනි එක්කිනා නැගිට්ටා. නැගිටලා භාග්‍යතුන් වහන්සේ ළඟට නිසීදනයත් අරගෙන ඉන්නේ වන්දනා කරලා ස්වාමීනි සිව්පිලිසිබියා සහිතව රහත් වුණා කියන්නේ. නමුත් භාග්‍යතුන් වහන්සේට නිසීදනයේ එළලා වන්දනා කරලා පිටිපස්සේ හැරිලා බලනවා. එයි මම රහත් වෙච්ච බව භාග්‍යතුන් වහන්සේට හැර වෙන කාටවත් ඇහිද කියලා. එතකොට අද කාලේ ව්‍යාජ රහතන් වහන්සේලා කොච්චර දේවල් කියනවද? මේ අති උතුම් රහතන් වහන්සේලා තමන් එකට ඉපදිලා එකට සෙල්ලම් කරලා එකට රජකම් කරලා එකට මහාන වෙලා එකට සෝවාන් වෙලා
එකට කමටහන් අරගෙන ගිහිල්ලා වාඩි වෙච්ච කෙනාවත් දැනගන්නවට කැමති නෑ තමන් රහත් වුණා කියලා. පිටිපස්සේ හැරිලා බලනකොට දෙවණියට කමටහන් ගත්ත කෙනා ඇවිල්ලා පිටිපස්සේ හිටගෙන මම රහත් වුණා කියන්නේ වැඳලා නැගිටලා යනවා. දෙවණියත් පිටිපස්සේ බලනකොට තුන්වෙනිය ඇවිල්ලා තුන්වෙනිය පිටිපස්සේ බලනකොට හතරවෙනිය ඇවිල්ලා 499 වෙනිය වැඳලා නැගිටිනකොට 500 වෙනිය කෙනත් ඇවිල්ලා. සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මේ පින් හේතු වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඔබ ගාව නොඑක් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඇති. ඒ සියල්ල මුදුන්පත් කරගන්න. අද ඒකට හොඳ දවසක්. පින්තුනි අද ධර්ම දේශනාව සඳහා වෙන් වෙලා තියෙන කාලේ නිමා වෙලා තියෙනවා. අපි ධර්ම දේශනාව නිමා කරමු. වස් පින්කම්, කටින පින්කම් ගැන ධර්මයේ සඳහන් කරලා තියෙන කරුණු මෙතකින් දේශනා කරලා නිමා කරන්න තරම් අපිට තාම ශක්තිය නැති වෙති. ඒ තරම් අසිරිමත් කරුණු කාරණා භාග්‍යතුන් වහන්සේ මේ ශ්‍රේෂ්ඨ පින්කමට සම්බන්ධව ගෙන හැර දක්වලා තියෙනවා. අවසාන වශයෙන් ආපහු සිහිපත් කරමු. වස්තු මාසය ප්‍රඥාවන්ත සදහවත් ඔබේ කාලයයි කටින පින්කම අපි භික්ෂුන් වහන්සේලාට වැඩියෙන් පින් රැස් වෙන දවසයි. ඒ නිසා මේ වස්තු මාසය අත් නොහැර ජීවිත කාලය පුරාම මහ පින්කම් රැස් කරගන්න සියලු දෙනාටම තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. මේ උතුම් වූ පින්කම අද දවසේ මේ විදිහට සිදු කරන්න අවසානයේ සද්ධර්ම දානමේ පින්කම සිදු කරන්නත් ධර්ම දානමේ පින්කමේ විශේෂ දායකත්වයේ දරනවා හෘද රෝග විශේෂඥ වෛද්‍ය S.A. චානක නන්දසිරි මහත්මයා. ඊට අමතරව පොල්ගස් දුව ආරණ්‍ය සේනාසනෙහි සදහවත් සිල් පිරිස මේ සදහවතුන්ගේ උතුම් ප්‍රාර්ථනා කීපයක් තව සිහිපත් කරනවා. පොල්ගස් දුව ආරණ්‍ය සේනාසනෙහි වැඩ සිට අපවත් වන්නට යෙදුන සියලුම මහා සංඝ රත්නයේට පින් අනුමෝදන් කිරීමත් ත්‍රිනිකායිකව අපවත් වී වදාළ සියලුම මහා සංඝරුවනට පින් අනුමෝදන් කිරීමත් මේ සද්ධර්ම දානමේ පින්කමේ ප්‍රධාන පරමාර්ථයේ හැටියට සිහිපත් කරනවා. ඒ සත්පුරුෂ පින්නතුන්ගේ උතුම් ප්‍රාර්ථනාවක්. මහරගම ශ්‍රී වජිර ඥාන ධර්මායතනාධිපති අතිපූජනීය ආචාර්යෝත්තම අම්පිටියේ අවසරයි ශ්‍රී රාහුල නාසමිදුන්ටත් ත්‍රිවිධ ශික්ෂා පුරමින් බඹසර ගුණ දියුණු කරමින් කටයුතු කරන සියලුම මහා සංඝරුවනටත් මහා සංඝරත්නයේට දම්පැන් පුදමින් නිති උපකාර සිදු කරන උවටෙන් සිදු කරන සියලු දායක කාරකාදී පින්නතුන්ටත් තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා කියලා ආශිර්වාද කරනවා. සත්පුරුෂ පින්නතුන් විසින් පින් අනුමෝදන් කළ අපවත් වී වදාළ අතිපූජනීය මහා සංඝරත්නයේ සියලු දෙනා වහන්සේලාටම මේ රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. ආශිර්වාද කරන්ට යෙදුන වජිරායතනාධිපති අති ගෞරවනීය අපේ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් අනිකුත් මහා සංඝරත්නයේ සියලු දෙනා වහන්සේටමත් පොල්ගස් දුව ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටින ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක අති ගෞරවනීය අපේ ලොකු ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටින මහා සංඝරත්නයේ සියලු දෙනා වහන්සේටමත් අපි රැස් කරගත්ත මේ සියලුම පින් අනුමෝදන් වේවා. උන්වහන්සේලා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මහා සංඝරත්නයට ආශිර්වාද කරමින් මේ පින්කම සිදු කරන්ට යෙදුන අපේ වෛද්‍යාචාර්යතුමන්ටත් පොල්ගස් දුව ආරණ්‍ය සේනාසනයේහි දායක කාරකාදී පින්නතුන් සියලු දෙනාටමත් සද්ධර්මයේ දේශනා කරලා මා රැස් කරගත්ත කුසලයක් අපේ ස්වාමින් වහන්සේලාගේ ජීවිතවල උන්වහන්සේලා රැස් කරගත්ත අපරිමිත සීල ගුණස්කන්ධී ආශිර්වාදයක් නොඅඩුව ලැබේවා.
නිදුක් බව නිරෝගී බව චිර ජීවනයේ උදා වේවා. চিරාත් කාලයක් සත්පුරුෂයන් ඇසුරේ මහ පිංකම් සිදු කරමින් සසර මඟ දිනන්න ඔබ සියලු දෙනාට ඒ ආශිර්වාදයේ පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසන සියලුම දෙනාට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්නතුනි අද මේ ධර්ම දේශනාව සඳහා අපිට ආරාධනා කරමින් බොහෝසේ මේ කාරණාව මතක් කරන්ට යෙදුන අපේ සත්පුරුෂ පින්නතුන්ට අපි රැස් කරගත්ත සියලුම පින් අනුමෝදන් වේවා. ඔබට ධර්ම දේශනා කරන්න මං හදලා වඩලා පෝෂණය කරපු මාගේ මෑණියන්ටත් පියාණන්ටත් මාගේ සහෝදරියන්ටත් ඒ කුසල් ලෙසේම අඩු නැතුව අනුමෝදන් වේවා. පැවිදි ජීවිතයේ සුරක්ෂිත කරලා අපවත් වුණු ගුරු දේවෝත්තමයන් වහන්සේලාට සුජීවත්ව වැඩ වාසය කරන ගුරු දේවෝත්තමයන් වහන්සේලාට පින් හා දීර්ඝායුෂ ලැබේවා. නිවැරදි ධර්ම කාරණාවන්ගෙන් පෝෂණය කරන කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තමයන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. අපිත් සමග මේ අවස්ථාවට සහභාගී වුණ මාගේ සහෝදරයන්න්ටත් අපේ ටිකිරි බණ්ඩාර මාමටත් ගාමිණී මුණසිංහ මහත්මයාටත් විශේෂයෙන් පහසුවෙන් මේ ගමන වැඩම කරන්න ඉතුමගේ වාහනේ පවාද පරිත්‍යාග කරලා කටයුතු කරන්නට යෙදුණා. ඒ සියලු දෙනාටමත් මේ පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. මාරස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් අති පූජනීය සම්මා සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරන අපේ ස්වාමින් වහන්සේලා සිල්වත් ගුණවත් සංඝ පරපුරක් මේ රටේ ඇතිකරන්න නිර්ලෝභීව සම්බුද්ධ ශාසනයට උන්වහන්සේලා පූජා කළ උන්වහන්සේලාගේ මව්පියන්ට විශේෂයෙන් මාරස් කරගත් කුසලයේ අනුමෝදන් වේවා. අපේ ස්වාමින් වහන්සේලාට කිසිම දුකක් කරදරයක් කංකටුල්ලක් පීඩාවක් නැතු සම්බුද්ධ ශාසනයේ ජීවනාලිය බවට පත් වෙමින් ගුණධම් පුරාගෙන ඔබට අපට සත්පුරුෂ වෙමින් කටයුතු කරන්න තව ශක්තිය ලැබේවා. උන්වහන්සේලා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් මමා මහ නිවනින්ම සැනසේවා කියලා පින් අනුමෝදන් කරමින් අවසාන වශයෙන් අපි රැස් කළ පින් කෝටි ලක්ෂයක් සක්වලේ ආර්යයන් වහන්සේලාට සත්පුරුෂයන් වහන්සේලාට අනුමෝදන් වේවා. සහම්පති මහා බ්‍රහ්ම රාජයන් වහන්සේට, සනන් කුමාර මහා බ්‍රහ්ම රාජයන් වහන්සේට, ගටිකාර මහා බ්‍රහ්ම රාජයන් වහන්සේට, තිස්ස මහා බ්‍රහ්ම රාජයන් වහන්සේටත්, බ්‍රහ්ම ලෝක වාසී සියලු ආර්යයන් වහන්සේලාට, සත්පුරුෂයන් වහන්සේලාටත්, සුද්ධාවාස වාසී සියලු ආර්යයන් වහන්සේලාට, සත්පුරුෂයන් වහන්සේලාටත්, දිව්‍ය ලෝක වාසී සියලු ආර්යයන් වහන්සේලාට, සත්පුරුෂයන් වහන්සේලාටත්, මෛත්‍රී මහා බෝධිසත්වෝත්තමයන් වහන්සේටත්, සක්‍ර දේවේන්ද්‍රෝත්තමයන් වහන්සේටත්, වලාහක දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ පුණ්‍ය ධර්මයන් අඩු නැතුව අනුමෝදන් වේවා. ඒ වගේම අපි රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් ඔබේ මගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටත් අනුමෝදන් වේවා. ඔබ අපි සියලුම දෙනාට නැවත වතාවක් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයට මේ පින් හේතු වේවා. රට ජාතිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු රණවිරුවන්ටත් ආබාධිත රණවිරුවන්ටත් පින් හා දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. අපි රැස් කරගත්ත සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් මේ ධර්ම දේශනාව මුළු ලෝකේටම දානය කරන්න මඟ හදලා දුන්න අපවත් වී වදාළ බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර බෝධිසත්ව ගුණෝපේත දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේටත් අනුමෝදන් වේවා. උන්වහන්සේගේ බලාපොරොත්තු වේ ආකාරයෙන් මුදුන්පත් කරවමින් අදත් ඒ කාර්ය ශක්තිමත්ව සිදු කරන වර්තමාන බෞද්ධ මාධ්‍ය ජාලයේ සභාපති අවසරයි බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේටත් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ඒ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සඳහාම මේ කුසල් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සාදු සාදු සාදු. සදහවත්නි,
බොහෝ තනන්හට පින්දහම්හි නිරතවන්නට ධර්ම මාර්ගයේ හෙළිපෙහෙළි කර දෙමින් දෙහෝරාවක් පුරාවට මුළු මහත් ලෝකවාසී සියලු තනන්ගේ සිත් සතන් සනහලමින් එම පින්බර සදහම් දේශනා පවත්වා වදාළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ පූජනීය කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට මෙවැනි උදාහරතර වූ සත්ක්‍රියාවන්හි නිරත වෙමින් උතුම් වූ සම්බුද්ධ ශාසනය කෙරෙහි වැඩ වඩන්නට ශක්තිය, ධෛර්යය, නිදුක් නිරෝගී චිරජීවනයේම සැලසේවායි අපි සියලු දෙනා සාදුනාද පවත්වමින් নমස්කාර පූර්වකව ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සදහවත්නි බෞද්ධ ගුවන්විදුලියේ බාහිර පටිගත කිරීමක් ලෙස ගාල්ල පොල්ගස්තුව ආරණ්‍ය සේනාසන පරිශ්‍රයේ සිට ඔබ වෙත සංනිවේදනය කරන්නට යෙදුණු උතුම් සදහම් දේශනාව මෙතකින් නිමවටපත් කරනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.